තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡා වන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරෙන. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවයේ ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම. අපි අද ඊයේ සාකච්ඡා කරපු ටික එකම තමයි කතා කරන්නේ. කියන්නේ සලායතන පච්චයා පස්ස කියන කාරණාව මම හිතන්නේ අපි ගොඩාක් ගැඹුරින් කරුණු කතා කරන්නට යෙදුණා. අපිට හිතන්න කාරණාවක් තියෙනවා. ඒ තමයි දැන් පටිච්චසමුප්පාදයේ අපි හොඳට හිතලා බලන්න මේකේ ආරණ්‍යය හම්බ වෙන්නේ ආරණ්‍යය. නමුත් එකින් එකට යොමු වෙන කරුණු දැන් අපි ගත්තොත් ಜಾති නම් ಜಾති. ඒක පස්සේ වෙන්නේ නැහනේ. ඊළඟට වේදනාව නම් වේදනාව. ඒක පස්සේ වෙන්නේ නැහැ. දැන් අපිට දැන් සමහර වෙලාවට අපි යොමු වෙන කරුණු එක බලනකොට සමහර කැලිය වගේ තියෙනවා. දැන් කියන්නේ අපි ගත්තොත් මේ පස්සේ විඥානිය තියෙනවා. වෙන්න බෑනේ. නේද විඥානිය හොයන්න ඕනේ නෑනේ අපෝ. පස්සේ හොයනවා නම් පස්සේ හොයන්න ඕනේ. අය විඥානයේ හිවිල්ලක් පස්සේ තියෙන්න බෑ. එහෙම වුණා නම් ඒක බුදුරණවහන්සේ කරුණු දෙකකට පෙන්වන්න අවශ්‍ය නැහැ. ඒක නිසා අපි බලන්න ඕනේ ඒ කාරණාවට අදාළ ටික විතරක්. ඊළඟට තමයි මේ මෙතනදී මේ යෝනිසමනසිකාරී ඉපැද්දෙනවා කියන එක සිදු වෙන්නේ කොහොමද කියන එකත් දැන් අපට යම් කිසි දෙයක් හරියට ගැලපුණා නම් යෝනිසමනසිකාරයක් ඉපැද්දෙන්නේ නැතුව ඒ දේ හම්බෙලානේ. කියන්නේ දැන් අපි පස්සේ හොයද්දිම ඒහිපස්සික කියන ධර්මයේ ගුණය අකාලික කියන ධර්මයේ ගුණය ඉස්මතු වෙලා එන්නට වෙනවා. ওই ධර්මයේ ගුණයන් ප්‍රකට වෙන්නට වෙනවා. එහෙම වුණ නැත්තම් ධර්මයේ නෙමෙයි හම්බෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැනුමක් විතරක් හම්බෙලා දැනුමත් ඇතරම අර බුදුරජාණන් වහන්සේට ආවේනික දෙයක් වෙලා නැහැ. ලෝකේ විග්‍රහයක් විතරයි හම්බෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේට ආවේනික ධර්මයේ ස්වභාවය පස්සේ කියන එක නෙවෙයි. සංස්කාරය කියන එක නෙවෙයි. පංචපාස්කන්ධය කියන එක නෙවෙයි. බුදුරජාණන් වහන්සේ පෙන්නපු ධර්මය කියන්නේ පටිච්චසමුප්පාදේ ධාතු කියන එක නෙවෙයි. බුදුරජාණන් වහන්සේ පෙන්නපු ධර්මය කියන්නේ ස්වාක්ඛාත සම්දිත්තික අකාලික ඒහිපස්සික උපනායක පච්චත්ත වේතා බුවිඤ්ඤුයි කියන බව. ඔය බව හම්බ වුණේ නැත්තම් අපට පස්සේ හම්බ වෙනවනම් අපට ධාතු හම්බ වෙනවනම් අපට ස්කන්ධ හම්බ වෙනවනම් බුදුරණවහන්සේ ධර්මය හම්බෙලා නැහැ. ඒවා ලෝකේ තියෙන තව වචන ටික අර්ථයක් සහිත වචන ටිකක් නේ. හම්බ විය යුතු ස්වාක්ඛා සම්ද ටික කාලිකෙහි පස්සේ කෝපනයික පත්‍යත්ත වේතා බුඤ්ඤුයි කියන. ඕකයි ධර්මය කියන්නේ. වෙන එකක් නෙමෙයි. ඔය ක්‍රියාකාරීත්වය, ඔය ගුණය. ඔය ගුණය හම්බෙන්නේ නැතුව අපට මොන දේ හම්බුණත් ඒක ලෝකීය විග්‍රහයක් පමණයි. දැන් අපි ඔන්න පස්සේ තේරුම් ගන්නවා ඇසයි රූපේ විඥානේ පස්සේ. දැන් ඇසයි රූපේ විඥානේ පස්සේ කියලා හම්බෙලා. කෝ ස්වාක්ඛාතයි කියලා හම්බෙලා. අපිට ලේබල් කරන්න වෙනවා මේකට ස්වාක්ඛාතයි කියලා කියනු ලැබෙයි. කෝ සම්දිත්තිකයි කියලා. ලේබල් කරනවා මේකට සම්දිත්තිකයි කියලා කියනු ලැබෙයි. එහි පස්සේකයි කියලා අකාලිකයි කියලා කියනු ලැබෙයි කියලා ලේබල් කරන්න වෙනවා. එහෙම බැලුවොත් හම්බෙලා තියෙන්නේ අර පස්සේ කියලා විග්‍රහ කරපු ලෝකේ පවතින දෙයක ඇත්ත. මිසක් බුදුරුන්ට ආවේනික වූ ඒ ස්වාක්ඛාත සම්දිත්තික අකාලිකේ පස්සේ කෝපනයික පච්චත්ත වේතබු විඤ්ඤුහිකින් ධර්මයේ නෙමෙයි. අපි අද හොඳට හිතලා බැලුවොත් අපි ගොඩාක් කරුණු එක බලන් යනකොට මේ හැම වෙලේම වගේ
අපිට තියෙන කාරණාවක් තමයි අපි අර යම් දැනුමකට කොටු වෙනවා. අර්ථය අන්න බලන්න භාග්‍යවතුන්ස් පෙන්නනවා. අර්ථයයි ධර්මයයි හම්බෙන්නට ඕනේ. අර්ථය තමයි දැන් අපි දන්නවා අත්තං උපපරික්කති කියනවනේ. අත්තං උපපරික්කති කියන්නේ ඇයි? අර්ථයට යමු වෙන්නේ. අත්තපටි සංවේදීච ධම්මපටි සංවේදීච. ඒ පෙන්නපු වචන ටිකට සීමා වෙච්ච කාරණාවේ අර්ථය හොයන් යනකොට හම්බ වෙන්නේ පස්සය නෙවෙයි. හම්බ වෙන්නේ මොකද්ද? ස්වාක්කාත සම්දිට්ඨික කාලිකෙහි පස්සික උපනායක බව. ඕකටනේ ධර්මයේ කියන්නේ. වෙන එකකට නෙමෙයිනේ. අන්න ඒකයි හම්බෙන්න ඕනේ. එහෙම නැත්නම් පස්සය හම්බුණා නම් පස්සේ මට හම්බුණා නම් ඒක නිර්වචනයක් නේ. ඒක ප්‍රඥාත්තියක් නේ. එතන එහි පස්සික උපනායක පච්චත්ත වේතබ්බ විඤ්ඤාය කියන ගුණය නෑනේ. අපි හිතන එකනේ කරන්නේ. එහෙනම් මම දැන් කරුණු දෙකක් කිව්වා. එකක් තමයි කරුණු වෙන්වෙන් වශයෙන් භාග්‍යතුන් වහන්සේ මේක පැහැදිලි කරලා තියෙන්නේ ඒකට අදාළව. ඒ කරුණ තව එක තියෙනවා නම් ඒක තව කාරණාවක් හොයන්න අවශ්‍ය නැහැ. දැන් මේ පස්සේදීම ඒක තේරුම් ගන්න පුළුවන් එක. විඥාණය පස්සේ කියන කාරණාව හොයද්දී විඥාණය හේවෙනවා නම් විඥානයක් හොයන්න ඕනේ නෑනේ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ මේ ද්වාදසංග පටිසමුප්පාද විග්‍රහයක් දෙන්න අවශ්‍ය නැහැ. පස්සේට හේතුව විඥානය නෙමෙයි. පස්සේට හේතුව සලආයතන. පස්සේ කියන්නේ විඥානෙට නෙමෙයි. පස්සේ කියන්නේ පස්සයට. දැන් පස්සේ හොයනකොට නාම රූපත් පැහැදිලි කරනවා. නාමකායේ පටික සම්පස්ස රූපකාය අදුචන සම්පස්ස කියලා. එතකොට මේ නාම රූපත්‍යයෙන් පස්සෝ කියන කාරණාවට. මොකද මේ නාම රූප කියන කාරණාව ඉස්මතු කරලා පෙන්වන්නෙම ඒ සලආයතන කියන කාරණාවක් යෙදීම පිළිබඳව. ඒ පස්සේ කියන නිර්වචනයේ එතන ගැඹුරු පරයයක් තියෙනවා. නාමකාය පටික සම්පස්සේ රූපකාය අද්වචන සම්පස්සේ. ඒතකොට පටික සම්පස්සේ කියන්නේ අද්වචන අපි මේකට දාගන්න ඕනේ තින්න සංගති පස්සෝ කියලා. ඔකනේ ලෙඩේ තියෙන්නේ. දැන් ඊට පස්සේනේ කියන්නේ නාම රූප ප්‍රත්‍යයෙන් පස්සේ කියලා. නාමකාය පටික සම්පස්සේ රූපකාය අධිවචන සම්පස්සේ ඊළඟට නාම රූප ප්‍රත්‍යයෙන් පස්ස කියන්නේ. එහෙනම් තෝ නාමකාය පටික සම්පස්සේ රූපකාය අධිවචන සම්පස්සේ කියනකොට ඒ පෙන්වන්නේ නාම රූපයෙන් පස්සේට යොමු වීම කියන කාරණාව ඉස්මතු කරන්නේ. ඒ කියන්නේ යෙහි ආකාරයේ යෙහි ලිංගයේ යෙහි නිමිත්තෙහි යම් ආකාර ලිංග නිමිත්ත කියන කාරණාවක් ඇතිනම් නාම රූපයට පටික සම්පස්සයක් තියෙනවා. පටිගයට එහෙම තමයි නාම රූප අධිවචන සම්පස්සයක් තියෙනවා. නාම රූපයක් තියෙනවා නම් දැන් නාමකාය පටික සම්පස්සය රූපක අධිවචන සම්පස්සය කියන එකේ නාම රූපයක් කියන එකක් පැනවිලා. නාම රූපයක පැනවීමක් යෙහි ආකාරයේ යෙහි ලිංගයේ නිමිත්තේ යෙහි උද්දේශයේ කියන කාරණා තමයි පස්සේ පනවන්නේ. අන තියෙන සංගති පස්සෝ. අතන නාම රූපයේ ස්වභාවය පෙන්වලා දෙන්නේ. මොකද නාම රූපයේ ස්වභාවය නාමකය පටික සම්පස්සේ කියන්නේ මොකද්ද? ස්පර්ශය කියන්නේ. තුනක් එකතු වීම කියන එක නෙමෙයි මේකේ අදහස. තුනක් එකතු වීම කියන්නේ භාග්‍යතුන් වහන්සේ පෙන්නපු පස්සේ. මෙතන පෙන්වන්නේ මේකට අදාළ පස්සේ. එතකොට නාමය කියන කාරණාව හම්බවීම රූපේ අධිවචනයක්. ඒ හම්බවීම රූප අධිවචනයක් තමයි නාමය කියන්නේ. රූපය කියන්නේ නාමයේ පටිගයක් හම්බවීම. රූපය කියන්නේ නාමයේ පටිගයක් හම්බවීම. එතකොට නාමය කියන්නේ රූපේ පටිගයක් ලැබීම හම්බවීම ප්‍රකට වීම එකතු වීම ගැටීම. රූපය කියන්නේ නාමයේ පටිගයක් නාමය කියන්නේ රූපේ අධිවචනයක් ගැටීම හම්බවීම ප්‍රකට වීම. නැත්නම් අපි තින්න සංගති පස්සේ දැන් කෝ එතන තින්න සංගති පස්ස බව. දැන් අතන පස්සේ කතා කරනකොට පස්සේ පිළිබඳව තින්න සංගති පස්ස. දැන් තව එකක් නාමයේ පස්සයක් තියෙනවා. නාමයේ පස්සය කියනකොට එතන වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර
වේදනා සංඥා ඒක අපි ඒකත් එක්ක කරනකොට කතා කරමු ඒකේ නාම රූප පරියායත් එක්ක. එතකොට එතනත් පස්සයක් තියෙනවා. හැබැයි එතන බලන්න ඕනේ නැත්තේ නාම රූප කියන ස්වභාවය. එතකොට එහෙනම් අර විඳීමක් කියනකොට විඳීම දැන් විඳීම වෙනම හම්බවීමක් තියෙනවනේ. විඳීමක් ඒතකොට මේ කරුණු පහක සම්බන්ධය. අපි ඒ පෙන්නපු කාරණාව දැන් අපි මං හිතන්නේ මුලින් ඉඳලම කතා කරද්දී අපට හම්බුණානේ මේ අර විශේෂණය පෙන්නපු කාරණාව සහ ඒකේ නිරුක්තිය සහ ඒකේ අර්ථය. ඒ කියන්නේ පස්සේ කියනකොට පස්සේ නිරුක්තියක් විග්‍රහයක් තියෙනවා. තින්න සංගති පස්ස රස රූප විඥාන එකතු වීම කියලා. එකතු වීම කියන එකට පස්සේ. එතකොට මේ ඇස රූප විඥාන එකතු වීම කියනකොට මේ පස්සේ කියන කාරණාවට ගැඹුරුම අර්ථය එතන. භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා. ඒ ගැඹුරුම අර්ථයේදී දැන් අපට තියෙනවනේ මං ඇහැ එව්වා ඊළඟට මං රූපයත් හොයන ඕන පස්සේ තව රූපේ ඒකාන්තික රූපේ තියෙනවනේ. දැන් භාග්‍යවතුන් වහන්සේගේ මේ විග්‍රහය ඇස රූප විඥාන එකතු වීම පස්සේ කියලා. දැන් මිකරුණු කියද්දී ඇස රූප විඥාන එකතු වීම පස්සේ කියලා කියද්දී භාග්‍යවතුන් වහන්සේ මේ එකතු වීමට පස්සේ කියලා කියද්දී බුදුරජාණන් වහන්සේ දැන් මේ එකතු වීම කියන කාරණාව හෙවීම සඳහා ප්‍රධානම වෙන්නේ අපි ඊයේ කතා කරේ ඇහැ හොයන එක. මොකද විඥානියත් ඇහි රූපේ කියන එකත් ඇහෙන් තොරව නැහැ. එහෙනම් ප්‍රධාන වෙන්නේ ඇහැ හොයන එක. මිසක් රූප විඥාන හොයන එක නෙමෙයි. දැන ගැනීම ඇහෙන්නේ. රූපත් ඇහැටනේ රූපන් දිස්වා ඇහෙන්නේ දකින්නේ රූප. එතකොට නම් මෙතන ප්‍රධාන වෙලා තියෙන්නේ ඇහැ හොයන්නේ. එහෙනම් පස්සේ කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්නපු නිර්වචනයේ එක යොමු වෙච්ච තැනදීම ඇහැ හිවීමක් යොමු වෙලා. එච්චරයි සිදු වෙන්නේ. ඇහැ හිවීමක් යොමු වෙලා. සලආයතන හිවීමක් යොමු වෙලා. සලආයතන හොයන්නයි දැන් යොමු වෙන්නට තියෙන්නේ. අන්න මේ ආරණ්‍යය ඉස්මතු කරන්න භාග්‍යතුන් වහන්සේ පෙන්නපු අසාමාන්‍ය චින්තන හැකියාව. අපි මෙන්න මේ සිදුවීම මේ දැන් අපිට ඇත්තන විදීම කියන කාරණාව ඔස්සේ හොයනකොටත් අපිට කොච්චර ගැඹුරක් තියෙනවද? දැන් පස්සේ කියන කාරණාව ඔස්සේ හොයන්න අපිට කොහොම නුවණක් ඕනද? දැන් ඇහැ රූප විඥාන එකතු වීම කියන කාරණාව. මේ එකතු වීම කියන එකයි කියන්නේ ඇහැ රූප විඥාන කියලා නෙමෙයි. එකතු වීම කියන කාරණාව නිසා තමයි ඇහැ හොයන්න යන්නේ. මේ දෙකම එකක් නම් හේතුඵලයක් කතා කරන්න ඕනේ නෑ. ඇයි ඵලයේම හේතුව තියෙනවනේ. ඵලයේම අනික් හේතු ඔක්කොම තියෙනවා. ඇහැක් තියෙනවා විඥානෙත් තියෙනවා ඵලයේම. පස්සේ කියන ඵලයේ ඇහැක් තියෙනවා විඥානයක් තියෙනවා. ඒතර පස්සේ කිව්වේ ඇහැටද? විඥාණයටද? හොඳට හිතලා බලන්න. පස්සේ කි මේ තුන එකතු වීමට. මිසක් මේ තුනට නෙමෙයි. එහෙනම් මේ එකතු දැන් අපි බලන්නකෝ අපි පස්සේ යම් කිසි විදියකින් නිර්වචනය කළා හම්බුණා නම් සෝවාක්ඛාත බව හම්බ නොවිච්ච නිසා සම්දිත්තික අකාලික එහි පස්සේ බව හම්බ නොවිච්ච නිසා අපිට පස්සේ නිර්වචනයක් ආවා නම් යෝනිසමනසිකාරයක් හොයන්න ඉපදෙන්න දෙයක් නැහැනේ. ඇයි යෝනිසමනසිකාරයක් ඉපදෙන්නේ නැහැ? අර්ථය ධර්මයේ හම්බ නොවිච්ච නිසා. යෝනිසමනසිකාරය ඉපදෙන්නේ අර්ථය ධර්මයේ හම්බ නොවිච්ච නිසා. සෝවාක්ඛාත අකාලික බව හම්බ උනේ නැහැනේ අර්ථය හම්බ වෙච්ච නැති නිසා. එහෙනම් ඉස්මතු වෙන්නේ නැහැ. මොකද්ද? ඒ යෝනිසමනසිකාරය. යෝනිසමනසිකාරය ඉස්මතු වෙන්නට නම් ඒ අර්ථයේ ධර්මයේ කියන මේ හැම එකක්ම හම්බ වෙන්නට ඕනේ. ඔන්න එහෙනම් මේ දැන් හොඳට හිතලා බලන්න මෙන්න මේ කාරණාවකට යමු වෙන්නේ අපට කොහොම ඒ කියපු දේ එක්ක පමණක් හිතන්න ඕනද? දැන් අපට ප්‍රශ්නයක් තියෙනවා පස්සේ කියන වචනේ ඇහෙනකොටම අර දැනුමකින් තින්න සංගති පස්ස කියලා දාලා තියෙනවනේ. එතකොට අපට අර පස්සේ හොයන්න ඕන වෙලා නැහැ.
දැන් මම පොඩි උදාහරණයක් කියන්න කොන 10 එකතු කිරීම 5 සමානයි 15යි. 10 එකතු කිරීම 5 සමානයි 15යි. දැන් බලන්න මේ තුන එකතු වීම කියන එකට 15 කියනවා. දැන් 15 10ක් නැහැනේ. 10 ගත්තොත් 5ක් නැහැනේ. එකතු කිරීම කියන එකකුත් නැහැනේ. හැබැයි මේ කාරණාව සිද්ධ වුණා. ඒ නිසා තමයි 15ක් වුනේ. 15 කියන එකට 10 කිව්වොත් 15 කියන එකට 5 කිව්වොත් 10ත් නෙමෙයි 5ත් නෙමෙයි. එකතු කිරීම. එකතු කිරීම කියන කාරණාව ඒ සිදුවීම. පස්සේදිත් කියන්නේ මෙන්න මේ කරුණු තුන එකතු වීම. මිසක් කරුණු තුනට නෙමෙයි. හැබැයි මේ කරුණු තුනක් එකතු වීමක් කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්නපු නිසා අපට යෙදෙනවා මේ කරුණු තුනම කියන්නේ අර මම කලිනුත් කිව්වේ ඇහැ කියනකොට චක්කු විඥානය කියනකොට රූප කියනකොට මේ ඇහැ හොයන්නට ඕනේ. ඇහැ තමයි මොකද්ද කියලා හොයන්න. ඒකනේ භාග්‍යතුන් පටිසමුපාද ඊළඟ එකට යමු වෙන්නේ. පෙන්නපු කාරණාව ඊළඟ එකට විමර්ශනයක් ඊළඟ එකට යමු වෙන්නේ. එතකොට ඊළඟ එකට යමු වෙන ගතිය එනකොට හොද්දට හිතලා බලන්න. ඊළඟ කාරණාව හොයන්න හේතුව හොයන්න. හේතුව හොයන්න යමු වෙනකොට හේතුව වෙන තැනක දෙන්නේ නැහැ. මේ ඇතිකල්ලි මේ දැන් ඵලයේ පස්සේ මෙය කියලා අන්න සලආයතන කියන එකට යමු වෙන. ඉතින් මෙයමයි වෙන තැනක එකක් නෙමෙයි මෙයමයි. ඒක හොයන්න යමු වෙන්නේ. ඒක හොයන්න ආයෙ යමු වෙනකොට ආයෙ මෙයම කියලා නාම රූප හොයන්න යමු වෙනවා. තව එකක් නෙමෙයි. එතකොට මෙයම කියන කාරණාව දැන් හොයන්න යමු වෙන්නේ. දැන් ඔන්න ලෝකෝත්තර කියන කාරණාව එක්ක නිර්වචනය ලෝකෝත්තර ධර්මයේ ලෝකයෙන් ඈතර වන ධර්මයේ. දැන් ලෝකය මොකද්ද? දැන් ලෝකේ තමයි ලෝකය කියලා එතන හම්බ වුණා. පස්සය කියලා ඒක මේ හම්බ වීම කියලා දැන් දෙයක් හම්බුණා ලැබුණා. හම්බ වීම කියලා. මේ හම්බ වීම කියන කාරණාව එක්ක ගත්තහම බුදුරණවහන්සේක විග්‍රහය දුන්නාම අන්න නැඹුරු වීමක් යමු වුණා. මොකකටද? තව එකක් හොයන්න නැඹුරු වුණා. එතකොට දැන් ඇත්තටම ඇතුළින්ම සත්‍ය වශයෙන්ම අවශ්‍යතාවයේ ගොඩ නැගුණ හරියටම ඒ ධර්මයට කන්නිමාගෙන අහගෙන ඉද්දී සලායතන සෙවිය යුතුයි කියලා. හේතුව සෙවිය යුතුයි කියලා. ඒ කියන්නේ දැන් තැනක් හම්බෙලා නැහැ මොකටද? ලැබුණ හම්බුණ කාරණාවට තැනක් බහුව්‍යත්වයක් හම්බෙලා නැහැ. ඒකට ලකුණක් නැහැ. හම්බ වෙලා නැහැ. අර තමා කියන පස්සේ කියන කාරණාව එක්ක නිර්වචනයක් තියෙනවා නම් මේ මම වෙමි කියලා මේ මම වෙමි කියන ලංවීමකට පස්සේ කියන නිර්වචනයන්නේ සංඥාවේ විපාකයක්නේ. එතකොට ඒ ලංවීමකට ඒ දැන ගැනීමකට ඉඩක් නැති වෙලා. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය කියන කාරණාව ත ඉක්මවන්න ඉඩක් ලැබෙilla. එතකොට ඒ ලෝකෝත්තර කියන කාරණාව මනාව ඉස්මතු වෙලා සවක්කාත වෙලා. ඒ අවස්ථාවේ ඒ එකම අපිට වචන පාවිච්චි කරන්න වෙනවා. ඒ එකම නේද යෙදිලා තියෙන්නේ ඒක දකින්න ඕන කියලා. ඒ එකම යෙදිලා දකින්න ඕන කියලා. ඒ එකම යෙදිලා ඒකට යමු වෙන්න ඕන කියලා. ඒ මොකක් එක්කද? ලෝකෝත්තර කියන එකත්. දැන් කාලික බවක් ඊට කලින් ඊට පස්සේ නැහැ. එතනින්ම අපිට එතනින්ම කියන්න වෙනවා. අපිට එතනින්ම කියනකොට ඒ කතා කරන්නේ පච්චුප්පන්න කියන වචනයත් එක්ක. ඒ කියන්නේ මේ කාරණාව මොකද්ද කියන කාරණාව හෙවිල්ල. එහි පස්සික නම් ඉතින් කතා කරන දෙයක් නෑ. එහි පස්සිකනේ. ඒ ධර්මයෙන් නේ එක කියවිලා තියෙන්නේ එහි පස්සික කියලා. එතකොට ඒ ප්‍රායෝගිකත්වයේ එක තමයි බැලීම තියෙන්නේ. ඒ යමු ඉල්ල තියෙන්නේ.
ඊළඟට ඒ නුවණ බවක් ඉස්මතු වීමක් එක්ක. ඒ නුවණට අදාළවයි ඒක දකින්න තියෙන්නේ. ඒ ප්‍රත්‍යක්ෂයේ ඒකට යොමු වෙන තියෙන්නේ විඤ්ඤු භවෙ, නුවණ භවෙ. වෙන එකකින් නෙමෙයි. දැන් තියෙන එකකින් නෙමෙයිනේ නුවණ භවෙ. ඔන්න ධර්මයේ ಗುಣ ටික. ඕකයි ධර්මයේ කියන්නේ. ඔන්න ඔය ධර්මයේ ඉස්මතු වෙනවා කියනකොට ඒ ධර්මයේ ඉස්මතු වීමේදී මොකද වෙන්නේ? යෝනිසෝ මනසිකාරය ප්‍රකට වෙලා. සක්කාය දිට්ඨිය කියන කාරණාවට පහරක් වදින යොමු වීමක් වෙලා. කොහොමත් සම්මර්ෂණي අනිත්‍ය වෙලා. මේ විදිහට සිදු වෙනකොට මොකද වෙන්නේ? ප්‍රත්‍යක්ෂය ප්‍රඥාවෙන්නේ ප්‍රත්‍යක්ෂය දෙන්නේ. ප්‍රඥාව කියන්නේ ඥානෙනේ. දුක්ඛේ සමුදය නිරෝධය මග්ගේ ඥානෙ. එතකොට මේ යම් හරි එකේ දෙයක් ලැබුණා නම් මොනවා හරි පස්සේ හරි සලායතනේ හරි මේකයි කියලා සංස්කාරය හරි විඥානය හරි පංචපාස්කන්ධය හරි ලැබුණා නම් මොකක් හරි කියලා ඒකට කියනවා අඥානය කියලා. ඒකට අඥානය කියන්නේ ඥානය නෙමෙයි. ඥානය කියන කාරණාව ඇති වෙච්ච තැනදී අන්න අඥානකමක් මිසක් අඥානකමකින් යමක් නෙමෙයි. ඥානය කියනකොට ඥානෙ මනුනේ මොකින්ද? අඥානකමක් එක්ක. අඥානකමකින් ඇත්තක් නෙමෙයි. ඥානයට යොමු වෙනකොට. අන්න ප්‍රඥාවෙන් දැක්ම. මෙන්න මේ විදිහට අපි බලන්නට ඕන මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු කාරණාවම භාග්‍යතුන් වහන්සේ ඒ පෙන්වලා දුන්න ඒ කාරණා මොකද මේ කරුණු වලට භාග්‍යතුන් වහන්සේ පෙන්වනවනර නිපුණ කියන තීක්ෂණ නුවණ බව අර ඊළඟට අර අශ්ලෝමයක් 100කට පල්ලා විදින උදාහරණේ මේ කරුණ බුදුරණන් වහන්සේ පෙන්නනවනේ. ඇයි බුදුරණන් වහන්සේ මේ කරුණ පෙන්වන්නේ? කොහොම තීක්ෂණ බවක් එකට එහෙනම් අවශ්‍යයිද? දැන් අපි හිතලා බැලුවොත් හොඳට හිතලා බලන්නකෝ. අපි හැම වෙලෙම අර මම අර නිතර ඒක කලිනුත් කාරණාවකට කිව්වා අර අපි දැන් ඉගෙනගෙන දරාගත්ත දරුණු සම්භාරය දානවනේ මෙතෙන්ට. මොකද වෙන්නේ? උද්දච්ච කුක්කුච්චට යනවා. අපි ඒ තුලින්ම ඒක ගන්න බලන්නේ නැහැ. ඒ තුලින් මේක හොයන්න බලන්නේ නැහැ. ඇත්තටම මේ කරුණෙන් හැවීමට යමක් යමු වෙලා ප්‍රායෝගිකත්වය ප්‍රකට වෙලා ඒ ප්‍රායෝගිකත්වයේ එකම හැවීමකට යමු වෙලා මගේ ප්‍රායෝගිකත්වයක් නෙමෙයි. ප්‍රායෝගිකත්වයක්. ප්‍රායෝගිකත්වයේ මම ඉක්ම වෙන විදිහට. මගේ ප්‍රායෝගිකත්වයක් නෙමෙයි. ඒ ප්‍රතිපදාව තුළම කියලා ඉවරනේ ලෝකෝත්තර බව කියන එක. එතකොට අර මම රහත් වෙනවා මම හොතප්පන්න වෙනවා දෙදින්නේ. බලන්න චින්තනයේ සත්‍ය ගවේෂී නැද්ද කියලා. ඒ චින්තනයේ සත්‍ය රකින්න බව නැද්ද කියලා. ඒ චින්තනයේට වෙන ඌ දෙයක් ඈඳෙන්නේ නැහැ. එකතු වෙන්නේ නැහැ. නැත්තම් වෙන ඌ දෙයක් ඈඳෙනවා වෙන ඌ දෙයක් එකතු වෙනවා. අපිට කොච්චර කිව්වත් අමතක වෙනවා අපි හිතන්නේ අපි පස්සේ කොහමද හරියට තේරුම් ගන්න පස්සේ ඉතින් පස්සේ සමුදේ ඥානයක් ඒවිනේ. ඒ කියන කියමන තුළින් බුදුරණන් වහන්සේ කියපු කාරණාවට පටහැනිව ගිහිල්ලානේ. පස්සේ ගැන නිර්වචනයක් කරන්න සද්ධර්මයේ ඇහෙනකොට භාග්‍යතුන් වහන්සේගේ සද්ධර්මයේ ඇහෙනකොට ඕහිචසෝතෝ ධම්මං සුණාති කන්නිවාගෙන ධර්මය අහන්න යමු වුණා නම් අර අර්ථය හොයන්න මොකේ අර්ථයද? අර්ථය හොයන්න ඕනේ නැහැනේ පස්සේ තේරුණා නම්. ඇහිලා නැති නිසා අපි අර්ථය හොයනවා කියන එක පස්සේ කළා මොකද කරන්නේ? සැසඳීමක් කරනවා. සැසඳීමක් කරනවා. ඊළඟට ආයෙ හිතනවා ඒ කාරණා තුළ ඔක්කොම තියෙනවා කියලා. අර හෙවිල්ල උපපරීක්ෂණය විමර්ශනය කියන කාරණාවට ඉඩ දෙන්නේ නැතුව එතනදී පිළිඹු වෙන්න ඕන දෙයට ඉඩ දෙන්නේ නැතුව අපි වෙන දේවල් කරන්න යනවා.
හොඳට හිතලා බලන්න. කොතනකවත් බුදුරණවහන්සේ පස්සේට හේතුව විඥානය කියනවද? නෑ. පස්සේට හේතුව සලආයතනය. ඇස ඇතිකල්ලි රූප ඇතිකල්ලි ඇස විඥාන ඇතිකල්ලි පස්සේ ප්‍රඥප්තිය වෙනවා. ඇස විඥානයනේ. ඉතින් ඇස විඥානය හොයාගන්න ඇහැ හොයාගෙන ඉන්න ඉබේ. ඇහෙන රූප දකින්නේ. ඉතින් ඇහෙන් රූප දකින්නවා කියන්නේ හොයාගන්න ඇහැ හොයාගන්න ඉබේ. හැබැයි මෙව වෙන්ව තියෙන තව එකක් තනියම තියෙන පදාර්ථයක් හැටියට සිද්ධාන්තයක් හැටියට දෙයක්වත් නෙවෙයි. ඒකට මූලික දෙයකනේ. වෙන එකක් නෙමෙයි. ඒකනේ භාග්‍යතුන් වහන්සේගේ පෙළ ගැසම තියෙන්නේ. ඒ හොයන්න ඕනකොට ඒ හැවිල්ලේදී ඒ යමු වෙන්නට බලන්නකෝ භාග්‍යතුන් වහන්සේ සිද්ධාර්ථ කුමාරය අවදීයේදී තනියම ඔහොම හෙව්වා කියන්නේ. වෙන්නේ ගැඹුරු චින්තනයක්. දැන් බලන්නකෝ අපිට මේ සාමාන්‍යයෙන් අපි දන්න කාරණාව දැනුමත් එක්ක දාලා බලනකොට ඔක මොන ගැඹුරුද? අපටත් විශ්ේ වෙන දෙයක් වෙලානේ. මම ඉඳලානේ. ඒකනේ ප්‍රශ්නේ තියෙන්නේ. සක්කායදිරි තියාගන්න ওই වැඩ පිළිවෙල ඔක්කොටම මේ අපි ලේබල් කරන්න යන්නේ. එහෙනම් මේ ස්පර්ශය කියන කාරණාව කියන්නේ හොඳට මතක තියාගන්න ඇහැට රූපයට ඇහි දැන ගැනීමට නෙවෙයි. ස්පර්ශය කියලා කියන්නේ ඇහැයි රූපයි ඇහි දැන ගැනීමයි කියන එකතු වීමට. දැන් එකතු වීම කියලා කියනකොටම අපට එකතු වන්නේ මොකද්ද? අපි දේවල් දාගන්න එනවනේ. ඇයි දේවල් දාගන්න යන්නේ? එකතු වීමත් අපට දෙයක් කරගෙන නිත්‍ය සම්වර්ෂණයක් ගිය නිසා එකතු වන්නේ මොකක්ද? තව දෙයකට යනවා. මේ එකතු වීම කොහොමද වෙන්නේ? ඇස රූප ඇසේ විඥාන එකතු වීම. එහෙනම් මේකේ මූලිකම කාරණා වෙලා තියෙන ඇහැ හොයන එක. අන්න එහෙනම් ඇහැ හොයන්න යමු වෙනවා. ඇහැ හොයන්න යමු වෙන තැනදී නැත්නම් සලායතනේ ඥානෙ එනකොට අපි දැන් ඊයේ කතා කරාට සලායතනේ ඥානෙ එන තැනදී සලායතනේ කියලා දෙයක් හම්බෙලා නැහැනේ. මොකක්ද සිදු වුනේ? අනිත්‍යයි කියලා. ඇයි අනිත්‍යයි කියලා? ප්‍රඥාවෙන් දැක්කේ අඥානකමින් නම් තියෙන්නේ. අඥානකමින් නම් තියෙන්නේ. ප්‍රඥාවෙන් නම් දැක්කේ. කොහෙද නිත්‍ය? අනිත්‍යයිනේ. ඉතින් අනිත්‍ය බව ඒ කියන්නේ පටිසමුපාද ධර්ම කියන්නේ සංකත පටිසමුප්පන්න කියලා. අනිත්‍ය සංකත පටිසමුප්පන්න. අනිත්‍ය ධර්ම. මේ කියලා පෙන්නේ හැකිද? බෑනේ. අර ඒ කියන්නේ ආර්ය න්‍යාය වෙනන ඉති ඉමස්මින් සති ඉදං හොති. න්‍යාය පෙන්නන්නේ මෙසේ කියලා. ඉස්මතු වෙන්නේ න්‍යාය ඉති මෙසේ. ඉති ඉමස්මින් සති ඉදං හොති. න්‍යාය පෙන්නකොට ඒ න්‍යාය ඇතුලේ තමයි මේ ඇති කල්ලි මේ වේ කියන්නේ. හැබැයි මේ ඇති කල්ලි මේ වේ කියන්නේ ඒ න්‍යායට මෙසේ කියලා විග්‍රහයක් දීලා. න්‍යායට මෙසේ කියලා විග්‍රහයක් දීලා මේ ඇති කල්ලි මේ වේ කියන්නේ. දැන් පංචපාස්කන්ධයේ උදේවයි දකින්නකොට මොකද්ද කියන්නේ? ඉති රූපං, ඉති රූපස් සමුදය, ඉති රූපස් සත්‍යංගම. දැන් මේ පෙන්නන්නේ මොකද්ද? ඉති රූපං, ඉති රූපස් සමුදය, ඉති රූපස් සත්‍යංගම කියලා. මේ හේතුඵල ධර්ම නෙමෙයිද? හේතුඵල ධර්ම. එතකොට මේ හේතුඵල ධර්ම පෙන්වන්නේ යමක් ඇඳලා පෙන්වන්න පුළුවන් එකක් නෙමෙයි. ඉතින් දැන් ඊතර වෙලා නැහැ. ඊතර නොවුනට ඊතර වීම පිළිබඳ ඥානය ඇවිදිල්ලානේ. ඇයි ඊතරින් පිළිබඳ ඥානය ඇවිල්ලා තියෙන්නේ? හම්බෙලා නැහැනේ. ලැබිලා නැහැනේ. ලැබිලා නැත්තේ අන්න අයමහමස්මීති කියන කාරණාව ඉදිලා නැහැ. මේ කියලා මම කියලා ඉදෙන කාරණාව ඉදිලා නැහැ. හැබැයි අස්මීති අධිගති ඔන්න ඔකට කියන සංඛාර කියලා.
සංකාර කියන්නේ ඒ රූපය සංකාරයක් නේ, වේදනාව සංකාරයක් නේ, සංඥාව ඒක සංකාරය කියලා කියන්නේ එහෙනම් තවත් වූ සකස් වෙන්නේ මෙහෙමයි කියලා නිර්වචනයකට නෙවෙයි. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ සියල්ලක්ම සංස්කාර කියනවා. එහෙනම් ඒකට අර තව මොන හරි දෙයක් දාලා ඇඳන්න බෑ. දැන් අර පේන පින්ඩ උපම සූත්‍රයේ බලන්නකෝ උදාහරණ ටික උපමා ටික පැහැදිලි කරලා දෙන හැටි. දැන් අර කෙසෙල් අරටුව ගැනීම පැහැදිලි වෙන කෙසෙල් අරටුවක් හොයන කෙනෙක්ගෙන ඇස් ඇති පුරුෂයෙක් දකින්නකොට ඇස් ඇති පුරුෂයා දකින්නකොට එයා හොයනවද? නෑ එයා හොයන්නේ. එයාට අරටු නැති බව හම්බෙන්නේ. ඒ හැම එකම ඇස් ඇති පුරුෂයෙක් දකින්නවා කියලානේ පෙන්වන්නේ. පේන පින්ඩ උපම සූත්‍රය. එතකොට මේ කෙසෙල් පතුරු ලැබුණා නෙමෙයිනේ. කෙසෙල් පතුරු නැහැ කියලා නෙමෙයිනේ. ඔන්න පතුරු වලට ලං වෙලා කියන අරටුවක් නැහැ. පතුරු වලට ලං වෙලා අරටුවක් නැහැ කියනවා. අරටුවක් නැහැ මිසක් පතුරු තියෙනවා නෙමෙයි. කෙසෙල් පතුරු තියෙනවා කියන එක නෙමෙයි අරටුවක් නැහැ කියලා කියන්නේ. අරටුවක් නැහැ කියලා කියන්නේ අරටුවක් කො? අරටුවක් යෙදුනේම නැහැ නේ. යෙදුනේම නැහැ. ලේබල් කරන්න පුළුවන්ද? ලේබලේ යෙදිලාම නැහැ. අන්න ඒ වගේ තමයි මේ ආර්ය න්‍යාය මේ සකස් වීම කියන නිර්වචනේ. ඔකට කියනවා සංකාර කියලා. සංකතේ ලක්ෂණ උපාද පඤ්ඤායති වයෝ පඤ්ඤායති. ත්‍රිසංඥතත්තන් කියන්නේ කොහොම නුවණක්ද? කොහොම හැකියාවක්ද? අපි ඒක පළවෙනිට දාගන්න යනවනේ. උපාද වය කියන කාරණාව එක ත්‍රිසංඥතත්තන් පඤ්ඤායති කියන ඕනේ ඉදලා තියෙන්නේ. නැත්තම් ගෙදෙන්නේ නැහැ. එහෙනම් ওই ස්පර්ශය කියන කාරණාව හොයන්න සලායතනය හැවිල්ල පස්සේ හොයන්න යමු වෙන්න මෙන්න මේ ප්‍රත්‍ය ස්වභාවය ප්‍රකට වෙන්නට ඕන. මේ ප්‍රත්‍ය ස්වභාවය ප්‍රකට කරගන්න නෙමෙයි අර්ථය හොයද්දී ධර්මය හම්බ වෙලා ඒ කරුණ ඉස්මතු වෙන්නට ඕනේ. හොඳට හිතලා බලන්න අපි තුලින් අපට ධර්මයේ කියලා කියන්නේ මොකද්ද කියලා. අපට බුදුරන් වහන්සේ කියලා කියන්නේ කවුද? ගුණයන් වලින් නිර්මිත වෙච්ච බවනේ. ධර්මයේ කියන්නේ ගුණයන් වලින් නිර්මිත. බුදුරන් වහන්සේ මිනිස්සෙක්ද? නෑ. දෙවියෙක්ද? නෑ. බ්‍රහ්මයෙක්ද? නෑ. අනන්ත ජින. ඒ තමයි අරහන් සම්මා සම්බුද්ධ කියන්නේ. අතාගතස්ස බෝධි නැත්තම් අර කෙනා. මාමඤ්ඤි වෙන්න ඕනති. මඤ්ඤි කරගෙනම ඉනෝ. ධර්මයක් මාමඤ්ඤි වෙන්න ඕනති. මඤ්ඤි කරගෙනම ඉනෝ. එතකොට ධර්මයේ කියන්නේ චතුරාර්ය සත්‍යද? බුද්ධංගද? ධාතු ආයතන ස්කන්ධද? ආරෂ්ඨාංග වාර ඇත්තටම ඒව තමයි. ඒවා අපි අර වචන ටිකට දාගත්ත නිසා අපට ಗುಣ හම්බෙලා නැහැ. කියන්නේ පංච පාස්කන්ධය හොයනකොට ස්වාක්ඛාත සම්පතික කාලික බව ඕක හම්බෙන්නේ. හම්බ වීම කියන කාරණාව. නැත්නම් ප්‍රත්‍යක්ෂ කියන කාරණාව. පංච උපාදානස්කන්ධය නෙමෙයි, පස්සය නෙමෙයි, බුද්ධංග කියන වචන, කියන්නේ ඒ වචන තුනට අර්ථයක් තියෙනවනේ. ඒ කාරණාව නෙමෙයි. ආරෂ්ඨාංග වාර වචන තුනට අර්ථයක් තියෙනවනේ. ඒ කාරණාව නෙමෙයි. මේ වචන තුලින් කියවෙච්ච අර්ථයේදී ඒ සියලු දේවල් නිර්වචනය වෙලා තියෙනවා ස්වාක්ඛාත සම්දිට්ඨික අකාලිකේ පස්සික බව ප්‍රත්‍යක්ෂ වීම කියන එකත් එක්ක. ඒ එකම මොකද වෙන්නේ? සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමිච්චපටිපන්න. ඕකනේ. ඇයි මන පටිපන්න බවක් නෙමෙයිද? සංගයා මමද? නෑ සංගයා. කවුද? නෑ සංගයා. සුපටිපන්න, උජුපටිපන්න, ඍජුපටිපන්න. ඍජුයිනේ පටිපන්න බව. ඥායයිනේ පටිපන්න බව. එතකොට බලන්න එහෙනම් මේ දැන් අපි හිතනවා සෝතපන්න වුණාට පස්සේ ඉබේ ඔන්න ඔටෝ තුනුරුවන් ගුණ හම්බෙලා. ඔටෝ සද්ධා සතාගතස බෝධින් වෙලා. එහෙමද වෙන්නේ? ඔටෝ වෙනවා, ඉබේ වෙනවා. සතාගතස බෝධි හැටියට ඉතිපිසෝ භගවරහත් සම්මා සම්බුද්ධෝ කියන්නේ.
නෑ ප්‍රතිපදාවේදී වෙන්නේ. අපි හිතන්නේ ඕක වෙන්නේ සෝතාපන්න වුණාමනේ. බුද්ධි අවිච්ඡප්පසාදේ ධම්මේ සංඝේ අවිච්ඡප්පසාදේ. සෝතාපට්ටි අංගය තියෙන සෝතාපන්න වුණාමනේ. ඔය සෝතාපන්න වුණාම හම්බෙන්නේ නෙවෙයි ඉවේ නෙමෙයි හම්බෙන්නේ. ඒක සෝතාපන්න මාර්ගයක් කියන්නේ. ප්‍රතිපදා මාර්ගයක් කියන්නේ. ඔය අපට ඔය කියපු කරුණු වල අර්ථයක් තියෙනවනේ. ඔය අර්ථය ඉස්මතු වෙන්නේ. අපට ඒවා ඔක්කොම ලේබල් කිරිලි විතරක් වෙලා. අර්ථය ඉස්මතු වෙලා නැහැ. අර්ථය ඉස්මතු වුණා නම් ලේබල් කිරිලි ඉක්ම වෙලා. අන්නේ ධර්ම ස්වභාවය ධර්මයේ ඒක ප්‍රකට වෙනවා. ඒක නිසා හොඳට හිතන්න මේ කරුණ තේරුම් ගන්න. දැන් එනම් පස්සේ ගැන හොයාගෙන යනකොට අපිට කොච්චරනම් දෙයක් හොයන්න තියෙනවද? කොච්චරනම් දෙයක් හිතන්න තියෙනවද? ඒ ඔක්කොටම ඇහුම්කන් දීම කොච්චර අවධානයක් ඕනද? දැන් එහෙනම් ඔවැනි විදිහට ඒ ස්වාක්ඛාතාදී ගුණයන් ඉස්මතු වීම ප්‍රකට වෙන්නේ මොන හිතක් එක්ක ධර්මය හද්දිද? මෘදු කර්මන්නේ විනිවරණ. සාමුක්ඛංශික දේශනාව අහනවද එහෙම නේද? මෘදු කර්මන්නේ විනිවරණ. ඒ කියන්නේ ඒකටම යමු වෙලා. නැත්තම් මෘදු කර්මන්නේ නැහැ කියලා කියන්නේ. තව එකක් ඒකට සම්බන්ධ වෙලානේ මොනවා හරි කෙලෙසයක්. දැනුම කියන්නේත් ඒක සම්බන්ධ වෙලානේ. නීවරණ කියනකොට තායි අරවට හිත විසිරිලා යනවනේ. ඒව දාගෙන මෘදු කර්මන්නේලානේ. ඉතින් ඒ නිසා මේ ප්‍රතිපදාව ඉස්මතු වෙන්නේ නැහැ. ඒ ධර්මයේ ඉන්නේ නැහැ. අන්න ඒකට තමයි භාග්‍යතුන් වහන්සේ මේ ප්‍රායෝගික ප්‍රතිපදාවක් ඉස්මතු කරලා පෙන්නන්නේ. ඒ කියන්නේ දැන් භික්ෂුවකට නම් ශික්ෂාපදත් එක්ක පනවලා තියෙනවා. හික්මෙන්න ඕන දෙයක්. සංවරයක් පනවලා තියෙනවා. වැදගත්කම ප්‍රකට කරගන්න. දැන් බලන්නකො අර බුදුරන් වහන්සේ ඇයි අර දැන් මාළුන්ගේ පුත්‍ර භික්ෂුවට කියනවා ඔයා වගේ වයසක අයට කොහෙ කියන්නේද? මොකද ඒ කියන්නේ එහෙම? අර මෘදු කර්මන්නේ නීවරණ ස්වභාවයේ ඉක්මවීම මෙන්න මේව තමයි ඉස්මතු කරන්නේ. දාරුචීරයට කියනවා මේ මං දානිවල පින්ඩ පාතන වෙලාව. තව එක එක අයට එක එක විදිහට කියනවා. ඇයි මෙහෙම කියන්නේ? අන්න අර කර්මන්නේ බවට. ඒකට යොමු කරලා ඒ නීවරණ ඉක්මවීම කර්මන්නේ බව ඉස්මතු කරලායි තථාගතයන් වහන්සේගේ දේශනාව ප්‍රකාශ කරන්නේ. අපි දැන් ඉතින් එහෙම නැතුව දැන් ඉතින් එතනින්ම කියනවනේ ඉතින් එහෙම නැතුව ඉගෙන ගැනීම තුලින් තථාගතයන් වහන්සේගේ ධර්මයට යොමු වෙන්න බෑ කියලා. එතකම් අපි තථාගතයන් වහන්සේගේ ධර්මය කියලා ලේබල් කරගත්ත දැනුමකින් අපි ලෝකයේ ඉන්න විග්‍රහයකට යනවා කියලා. ඊතරම් ප්‍රතිපදාවකට යොමු වෙන්නේ නැහැ කියලා. ඒක නිසා අපි මේ හැම දහම් පරයයක් එක්කම බලන්න ඕනේ. ඒකේ කන්නිමාගෙන අහලා ඒකේ අර්ථය හොයනවා කියන එක මේ ඒකාර අපි මේ බලින් මැදිහත් වෙලා දැන් මේකේ අර්ථය හොයන්නේ කොහොමයි? ඉතින් එයා ඒ කියන්නේ කර්මන්නේ වෙලා නැහැ විනීවරණ වෙලා නැහැ. එහෙනම් අර්ථය හොයන්න ඕනකම ඇති වෙනවා සත්‍යක වෙසීන. සද්ධා ජාතෝ උපසංගමතුණං පෛරුපාසති සෝතං ඕදහිත ඕක සිද්ධ වෙනවා කියනවා කීටාගිරි සූත්‍රයේ. අය ඕහිත සෝතෝ ධම්මං සුණාති වෙලා අර්ථය පරීක්ෂණය කරන්න අනෑනේ කරන්න ඕනේ ඊට පස්සේ කොහොමද ඒක කරන්නේ? නෑ එහෙනම් උන්නේ ඕහිත සෝතෝ ධම්මං සුණාති උනේ නෑ. සද්ධා ජාතෝ උපසංගමතු උනේ නෑ. ඒකයි ප්‍රශ්නේ. එහෙමම කීටාගිරි සූත්‍රයේ තියෙනවා. ඒක මගේ අදහසක් නෙමෙයි කීටාගිරි සූත්‍රයේ එහෙමම තියෙනවා. එහෙනම් ඇහුවේ මොනවද? ඇහුවේ සද්ධා ජාත උපසංගමතු වෙලා නෙවෙයි. ඒ කියන්නේ ඒ ඇහිලා තියෙන්නේ අර නීවරණ සහිත කර්මන්නේ මෘදු නොවිච්ච හිතකින් ඇහුනේ. එතකොට එහෙනම් තථාගතයන් වහන්සේ කියන අර ගම්භීර වූ ධර්මයේ අර ස්වකත වූ දේ ඒ බව නෙවෙයිනේ ඇහුනේ. ඒකනේ අපි ඒකට ලංගුනේ. මේ මම වෙමි කියලා හම්බුනේ.
මේ කියලා ලඟ වුණා මම වෙමි. ඇත්තද ඒක? කෝ ප්‍රතිපදාව? අතීතයේ ඇත්තෝ ගැන හොයලා බැලුවොත් එහෙම සියලු ඇත්ත අපි දැන් දන්නවනේ අපට දේශනා තුලින් සහ අපේ සාහිත්‍ය තුලින් මගපල ලැබිව් අය ගැන නැත්තම් ඒ විස්තර කතා කරන තැනදී ඒ සියලු අය ගැනම අපි දන්නවා ඒ අදාළ කාරණාවක් එක තමයි ධර්මයට යමු උනේ. දැන් අපි දන්නවා පෝටිල ස්වාමීන් වහන්සේ ඔක්කොම දන්නවා. කෝ මගපල ලැබුවද? නෑ. පස්සේනේ. ඇයි? ඒ දැනගත්තේ මොකද්ද? බොහෝ ඇසූ පිරුවටි තැන බව. ප්‍රතිපදාවෙන් අර කරුණු නෑ ඒක නෑ. ඒ කියන්නේ බුදුරණවහන්සේගේ අතාගතස බෝධින් කටියට සවක්කාත් මේ අරහම් බව හම්බෙලා එහෙම නෑ. සවක්කාත් නෑ හම්බෙලා නෑ. හැබැයි ඔක්කොම දන්නවා තව කෙනෙකුට කියලා දෙන්න පුළුවන්. හැබැයි යාට කියලා දෙන්න පුළුවන්කම තියෙනවා අවබෝධ වෙන්න. මොකද අවබෝධ වෙන්නේ බුදුරණවහන්සේගේ ධර්මයේ හරියටම ඒ ටික ඒ විදිහට කියලා දුන්නාට පස්සේ තව කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන් නේ. එයාගේ හැකියාව තියෙනවා දැන් මේ සූත්‍ර පොත්වල මේ දේශනා තුළ මේ පොත්වල තියෙනවනේ මේ විදිහට කාරණු. ඉතින් ඒක කෙනෙකුට යොමු වෙලා අවබෝධ කරගන්න පුළුවන්. ඒක බුද්ධ වචනේ. ඒකනේ උපදේශ පරිබ්‍රාජකට ඒ ධම්ම හේතුපබ්බකේ දාබුද කරගත්තේ. එතනින් කියන දෙයක් නෑ. ඒ ටික විතරක් දිට මතන් කියන්නේ. ඇයි එයාගේ හැකියාවට ඒ ග්‍රහණය වෙන්නේ. ඒක නිසා ධර්මයේ අපි ඉගෙන ගන්නකොට අපි කොහොම අවධානයක් තියෙනවද කියලා බලන්න. එහෙම නොවුනොත් ඉම අපරාධේ මගහැරලා යනවා. මම අර උදාහරණයක් කියලා තියෙන්නේ. අර තෝමස් අල්වා එඩිසන් බල්බ් එක 999 වතාවක් හොයාගෙන වැරදි ටික ඔක්කොම අතහැරියා. 10 වෙනි වතාව හොයාගත්තේ නැත්තම් අර ඔක්කොම වැඩක් නැහැ. ආයෙ මුලින් ඉඳලා යන්න ඕනේ. ආයෙ මුලින් ඉඳලා යන්නට ඕනේ. 10 වෙනි වතාව හොයාගත්තොත් තමයි අර 999 වරද්දලා හොයාගත්ත කී ප්‍රයෝජනයක් තියෙන්නේ. අපි එක එක විදිහට කර යනවා. හැබැයි අපට හරිම දේ හම්බෙන්නේ ආයෙ මුලට එනවා. ඊළඟ ජීවිතේ ආයෙ මුලට එනවා. කොහෙගෙත් ආයෙ මුලට එනවා. සමහර ලාවට වෙන පැත්තකට තියම වෙනවා. මේක එච්චර දුර්ලභයි. මේක එච්චර අමාරුයි. මේ සුලභව පහසු ඒ වගේ මේ බුදුරණවහන්සේ උදාහරණ කියන්නේ නිකන් නෙමෙයි. ඒ නිසා හොඳට මේ කරුණු ගැන හොඳට හිතන්න. එහෙනම් අපි මේ ආයේ මේ කරුණු කතා කරන්නේ ඒ කියන්නේ සලායතන පත්‍ය පස්සෝ කියන කාරණාව නෙමෙයි ඊළඟට අපිට තියෙන සලායතන හැවීම තමයි ඉස්මතු වෙන්නේ. ඊළඟ සලායතන කියන්නේ මොකද්ද කියන එක හොයන්න වෙනවා. නාමරුපත්‍ය කියන එක අපි ඒක තමයි ආයේ කතා කරන්නේ. ඒක නිසා අද මේ සම්බන්ධයෙන් ඇතිවෙච්ච ගැටලු සහ ඊයේ සාකච්ඡා අහන්න ඇතිනේ. අහලා එන්නට ඕනේ. ඉතින් ඒ නිසා ඊයේ සාකච්ඡාවේදී මතුවෙච්ච ගැටලු මොකද ඊයේ අපි ගොඩක් ගැඹුරින් කතා කරා. ඒ තියෙන ප්‍රශ්න දැන් කතා කරන්න පුළුවන්. අදින් අපි සලායතන පත්‍ය පස්සෝ කියන එක අවසන් කරනවා. ඒ නිසා දැන් ඒකට අවස්ථාව තිරවසන්නේ. තිරවසන්නේ ස්වාමීන් වහන්සේ නිශ්චම්තාවේ නිසම්ම ප්‍රශ්නයක් යොමු කරන්න කල්පනා කරලා දැන් අර ඔබ වහන්සේ ඊයේ දුන්නාද ස්පර්ශය සඳහා උදාහරණයක් තේක කියන එක මට මතක් වෙනවා. දැන් තේක කියන්නේ උණු වතුරක් නෙවෙයි සීනිත් නෙවෙයි කේකුලක් නෙවෙයි ඒ තුනේම එකතු වෙයි. එතකොට දැන් තේක කියන එක අපි ගත්තාම ඒකට ප්‍රධාන වෙන්නේ සීනිත් නෙවෙයි උණු වතුරක් නෙවෙයි තේකොළ. ඒත් අපි අර යොමු වෙන්න ඕන තේකොළ පැත්තට. අන්න ඒ වගේ කියලා මට හිතෙනවා. දැන් අර ස්පර්ශය වෙනකොට දැන් ස්පර්ශය අපිට හම්බෙන්නේ නැහැ. එතකොට යොමු වෙනවා මේ ආයතන පැත්තට වගේ කියලා. වහන්සේ මේ ගැන පොඩ්ඩක් කියලා දෙන්න ඕනේ කියලා. ඊට සරණයි. ඔව් ඒක තමයි. ඒ කියන්නේ ඇත්තටම දැන් අපි ගත්තොත් උණු වතුරයි සීනි දාලා හාල් පිටිකට හදන්න පුළුවන් නේ. නැත්තම් හාල් පිටි දාලා නැත්තම් තව මොන හරි දාලා නැත්තම් අපි හිතමු කොත්තමල්ලි දාලා. එතකොට ඒ කොත්තමල්ලි එකක් නේ. එහෙනම් මේකේ ප්‍රධාන වෙනවා තේකොළ කියන එක. දැන් මෙතනදී ඊට වඩා ගොඩක් වෙනස්. දැන් ඕකේදී නම් ඇත්තටම මේ කරුණු මේ වෙනවත්ෙන් අනික් කොටක් ගන්න පුළුවන්. නමුත් මෙතනදී ඇහැ කතා කරත් විඥානීය කතා කරත් ඇහි විඥානීය. රූප කතා කරත් ඇහැටයි රූප. එතකොට මේ රූප කතා කරත් විඥානීය කතා කරත් මෙතන සම්පූර්ණයෙන් ඇහැ ගැන හැවිල්ල තමයි ඉස්මතු වෙලා තියෙන්නේ.
ඇහැට නම් රූප පේන්නේ. ඇහි නම් දැන ගැනීම තියෙන්නේ. ඉතින් ඒ තුලින්ම කියවිලා ඉවරයිනේ ඇහැ හොයන්න ඕනේ නැත්තේ කියලා. දැන් ස්පර්ශය කියන කාරණාව හම්බවීමක් ලැබීමක් කියන දැන් අපි ගත්තොත් අපි ස්පර්ශය කියලා ගමුකෝ අපට තේරෙන කාරණාවක් එක්ක මේ කයේ පහස පොට්ටබ්බයක් නේ. පහස කියන්නේ පොට්ටබ්බයක්. අර මේ මහා මාළුක සූත්‍රෙම තියෙන්නේ. මාළුක පුත්‍ර සූත්‍රය පුස්ස කියලා. ඒතර ඒ පහස. ඒතකොට ඒ අර ගතියක් හම්බ වෙනවා අපි ගත්තොත් එහෙම මේ ධාතුමංග සූත්‍රෙත් හද ගතිය කියනකොට අර ප්‍රකට වීම. එතකොට ඔය කාරණාවට බුදුරණවහන්සේ දුන්න නිර්වචනය තින්න සංගතිපස්සෝ කියලා. හැබැයි මේ ලැබිච්ච දේ නෙමෙයි. දැන් අපිට ඔගේ පස්සේ එහෙනම් පස්සේ කියන්නේ මොකද? එතකොට එහෙනම් පස්සේ කියන්නේ කියලා අපිට තව මොකක් හරි දාගන්න වෙනවා. ඒ පස්සේ නිසානේ අනික් කඩු කතා කරන්නේ. අපි ඇහැ කතා කරන්නේ පස්සේ නිසාද නැද්ද? හොඳට හිතලා බලන්න. අපි ඇහැ කතා කරන්නේ පස්සේ නිසා. අපි රූප කතා කරන්නේ පස්සේ නිසා. අපි ඇහි දැනගැනීම කතා කරන්නේ පස්සේ නිසා. අයි පස්සේ හම්බ වීමක් ලැබීමක් තිබා ඒක අන්න දැනගත්තා කියලා. දැනගැනීම කතා කරන පස්සේ නිසා. දැන් අපි උදාහරණයක් කියන්න. ඔන්න එකපාරටම අපි හිතමු කකුල වදිනවා කොහේ හරි පුටුවක. වැදීමටනේ අපි කතා ඒ කියන්නේ ඒ ලැබිච්ච දෙයටනේ පස්සේ කියන්නේ. ඒක වුණාට පස්සේ කකුල රිදුණා. කකුල හම්බෙන්නේ ඊට පස්සේනේ. ඒක නම් මගේ කකුලනේ දැන් බුදුරණවහන්සේ කියන්නේ මගේ කකුල මගේ පහස මගේ කය නෙමෙයි කතා කරන්නේ. දැන් අපට හම්බෙන්නේ අනිත් පැත්තට. අර දාසුනානත සූත්‍රයේ අනිත් පැත්ත කියන්නේ ඒක වෙන්නේ නැහැ කියලා. අපට මේ පැත්ත වෙනවා. ප්‍රැක්ටිකලි ප්‍රායෝගිකව. අරක හිතන එකන්නේ ප්‍රායෝගික වෙන්නේ ඒක. එහෙනම් අර ප්‍රායෝගිකව ඒ සද්ධාවෙන් ඒක ඇහුවට පස්සේ පස්සෙන් ඇහැ පස්සෙන් කන ඕක යෙදෙන්නේ නැතුව ඕක යෙදුන්නේ නැහැ කියන්නේ පස්සේ හම්බුන්නේ නැහෙනි පස්සෙන් කියලා කතා කරන්න වෙන්නේ පස්සේ හම්බෙලානේ අපට ඇහැ හම්බුණා නම් පස්සෙන් හම්බෙලා තියෙන්නේ කන නාසය හම්බුණා නම් පස්සෙන් හම්බෙලා තියෙන්නේ එහෙනම් පස්සේ හම්බුණා කියන එකත් එක්කයි හම්බෙලා තියෙන්නේ එහෙනම් පස්සේ නිත්‍ය වෙලා හම්බෙලා එහෙනම් පස්සේ හම්බ වෙන්නේ නැතුව පස්සේ දුන්න නිර්වචනයක් බුදුරණවහන්සේ දුන්න ලෝකෝත්තර ප්‍රතිපදාව. පස්සේ හම්බුණා නම් ආය හොයන්න ඕනෙත් නෑනේ. බොරුවට නෙමෙයි ඇහැ කියලා දාන්නේ. බොරුවටනේ කන කියලා දාන්නේ. පස්සේ ලැබිලානේ ප්‍රත්‍යක්ෂයෙන්ම. පහස ලැබිලානේ ප්‍රත්‍යක්ෂයෙන්ම. බොරුවට දාන්නේ කය කියලා. හොයාගන්න ඥානයක් ඇවිදිලා නේ ලෝකෙ පැත්තෙන් ගත්තාම. හොයන්න ඕනේ නෑනේ. එනං අර ඒ හැවීම ඉස්මතු වෙන්නේ අර බුදුරණවහන්සේට මේක සද්ධාහති අදිමුච්චති වෙලා තියෙන්නේ. ඒක ශ්‍රද්ධාවක් විතරයි. එච්චර ශ්‍රද්ධාවක්. අදිමුච්චති. එච්චර ශ්‍රද්ධාවක්. අසාමාන්‍ය ශ්‍රද්ධාවක්. හම්බ නොවි බහැගත්තනේ ඇත්තයි කියලා. ඒ කියන්නේ දකින්න නැතුව ලැබෙන්නේ හිම ශ්‍රද්ධාවක් කියන්නේ. කොහොම ස්වභාවයක්ද? අසාමාන්‍ය ශ්‍රද්ධාව. අපට හම්බෙලානේ අපි හිතන්නේ ආ ශ්‍රද්ධාව. ඒ කියන්නේ ඒවා හිතලුනේ. හිතලා කොට නගා ගන්න හිතලුනේ. මානසිකනේ, මනෝමයනේ, සංකල්පනේ. බෝධි නෙමෙයිනේ. තථාගතසේ බෝධි නෙමෙයිනේ. අපි ප්‍රායෝගික ගත්තොත් එහෙම සංකල්පනේ. එහෙනම් අර සලායතන කියන එක අන්නේ ඒ ශ්‍රද්ධාව පස්සේ කියන කාරණාව එක්ක යමුන තැනදී ශ්‍රද්ධාව ඉස්මතු වෙලා සලායතන හැවිල්ලේ බලන්න නිකන් ඒ ශ්‍රද්ධාව යමු වීම කියන්නේ කොච්චර ප්‍රායෝගිකද ඒ කරුණු. කියන්නේ මේක අපි මේ හිතනවා වගේ ශ්‍රද්ධාවක් නෙමෙයි. අපි දැන් අර ඇත්තටම අපි ලෝකේදී අපි ඕන තැනක චෛත්‍යයක් හරි මොනවා හරි වන්දනා කරලා අපි ගොඩාක් ಜಾති අපි අපට ඒක පාදක විය යුත්තේ බුදුරණවහන්සේගේ ගුණයන් ඉස්මතු වෙන්න මිසක් ධර්මයක අපි නැතුව අපි නිකන් ඔහේ යන මුමුණන එක නැත්තම් අපට අර අමුතු දෙයක් එන්නේ සැබෑ දේ නෙමෙයි
හැම තැනකදීම වෙන්නේ ඕක. ඉතින් අපි අර මේ කරන්නන් වාලේ අර ඇත්තට මේක අර తాවකාලික වින්දනයක් අපි මම ඒක නිතරම කියනවානේ. දැන් අපි සත්‍ය ඇති කරන්නේ හුරුතලයට අපේ අර මානසික ආතතිය දුරු කරගන්න. මෙන්න මේකටයි කරන්නේ. වෙන දෙයක් අයියෝ දැන් මම ජනවාරි සසර ඒ නිසා මම යනවා දැන් චෛත්‍ය රුවන් විසයට ගියා වැන්ද දැන් හරි දැන් ඊළඟ ජීවිතේට මට හොඳ මොකකටද මේ తాවකාලිකව අර වින්දනයකට සතෙක් තිරසනෙක් ඇති කරන්නේ යම්කිසි වින්දනයක් ලබන්නද ඒ විදිහටමයි මේ දේ කරන්නේ. සැබෑ දේ කරනකොට සැබෑ ප්‍රශ්නේ උත්තරේ හොයන්නේ. සැබෑ ප්‍රශ්නේ උත්තරේ හොයන්නේ. අපට ඒකත් හොයන්න බැරි නම් ආයි පීඩනයක් එනවනේ. ඒක අයින් කරගන්න ආයෙ මොකක් හරි කරනවා. ඔන්න ඔය විදිහට තමයි නිතරම කරකැවෙන්නේ. ඒ නිසා ඇත්තටම ඒ පස්සේ හොයනකොට ඒ විදිහට මේ සලායතන වීම එතන ආයෙ අලුතින් කියන දෙයක් නෑ. සත්‍යවාදී කෙනාට ඒ ප්‍රකටත්වයෙන් බුදුරණවහන්සේ ඉස්මතු කරලා තියෙන එකයි මග්ගඤ්ඤු කියලා භාග්‍යතුන් වහන්සේට කියන්නේ. මග්ගඤ්ඤු පස්සඤ්ඤු නෙමෙයි සලායතනඤ්ඤු පෙන්නුව නෙමෙයි මග්ගඤ්ඤු. සුතඤ්ඤු පෙන්නුව නෙමෙයි මග්ගඤ්ඤු. ඒ නිසා ඔය හැම එකක් එක අපි හොඳට හිතන්නට ඕනේ. ත්‍රිවංශ සරණයි. ත්‍රිවංශ සරණයි ස්වාමීන් වහන්සේ. ඒ වගේම මට මතක් වුණා ස්වාමීන් වහන්සේ දැන් උතන ස්පර්ශය ගැන අපි කතා කරන නිසා දැන් අර අපිට සමහර සූත්‍රවල හම්බුණානේ සම්පූර්ණ අර මුල් කොටස හකුළු වල උතන කෙලින්ම අවිද්‍යාව සහගත ස්පර්ශය කියන වචනේ ධම්ම ඉදිරියට යන එකක් පෙන්වනවා නේද ස්වාමීන් වහන්සේ? පොඩ්ඩක් ඒක පොඩ්ඩක් විස්තර කරන්න. ත්‍රිවංශන පාරලීක සූත්‍රය කතා කරනවා අවිද්‍යාව සහගත ස්පර්ශය කියලා කියන මොකද ස්පර්ශයේ තියෙන නිර්වචනයම අවිද්‍යාව සහගතයි. දැන් ඒකෙදි කියවෙන්නේ නැහැ අවිද්‍යාවෙන් තොර ස්පර්ශයක් කතා කරනවා කියලා. ස්පර්ශයේ කීමම අවිද්‍යාව සහගතයි. එතකොට දැන් ඇත්තටම ගත්තොත් එහෙම අවිද්‍යාව කියන්නේ දුක්ඛ අඥාන සමුදය නිරෝධී මග්ගේ අඥානකමනේ. දැන් මේ හොයනකොටනේ අපට මේ හැම කරුණම හම්බෙන්න තියෙන්නේ. ඔන්න ඊට පස්සේ ගොඩාක් එහාට ගිහිල්ලා හම්බෙන තවත් වූ වෙනම වූ තව ඒකෙන් තොර වූ සිද්ධාන්තයක් වෙන්න බෑනේ. දැන් පස්සේ ඥානෙ පස සමුදය ඥානෙ පස්සේ ඥානෙ කියනකොට පස සමුදය ඥානෙ. ඒතර පස්සේ දැන් ඔන්න හිතලා බලන්න අපි මං හිතන්නේ ආර්ය සත්‍ය පිළිබඳ දේශනා තුනක් කරා. ඔන්න ඕකේදී ඔක ලස්සනට විග්‍රහ වෙලා තියෙනවා. පස්සේ ඥානය හොයනකොට පිරිසිදු සෙවිය යුත්තක් කියලා හම්බෙලා මිසක් පස්සේ හම්බෙලා නැහැ. පස්සේ ඥානය හම්බෙනකොට සලායතන සමුදය කියන කාරණාවකට යමු වෙලා තියෙනවා. හැබැයි සලායතන නිත්‍ය කියලා හම්බෙලා නැහැ. සලායතන කියන කාරණාව. සලායතන කියන එක අපිට සලායතන හම්බුණා නම් යම් කිසි මොහොතකදී ඒක ධර්මයට සලායතන කියන්නේ නෝ සෝක්කත කියන්න බැරි වෙනවා. එතකොට පස්සේ සමුදයෙන් මේ සලායතන සමුදයෙන් පස්ස සමුදයට මේ දෙකම හම්බ වෙලා නැති ඊතර වීමක් ප්‍රකට වෙනවා නම් පස්ස නිරෝධයෙන් සලායතන නිරෝධය කියලා නිරෝධ සත්‍ය. ඒ ප්‍රතිපදාව මග්ග සත්‍ය. මේකට කියනවා දුක්ඛේ ඥාන සමුදය ඥාන නිරෝධ ඥාන මග්ගේ ඥාන කියලා. ඥානය කියන කාරණා ඉස්මතු වෙනකොට පස්සේ කියන කාරණාවත් සලායතන කියන කාරණාවත් ඉති කියලා මෙසේ කතා කරද්දී ඒ කාරණාව මේ ඇතිකල්ලි මේ වේදී නිර්ශ්‍රභ වීමත් එක්ක ඉක්මවීමත් එක්ක ඉක්මන ප්‍රතිපදාව සත්‍ය වශයෙන් ප්‍රඥාවෙන් සුදිට්ඨ වෙනකොට නිරෝධය භව නිරෝධය ප්‍රඥාවෙන් සුදිට්ඨෝ හෝති. ප්‍රඥාවෙන් භව නිරෝධය සුදිට්ඨ වෙනකොට පස්සේ ඉක්මවීම ප්‍රඥාවෙන් අත්විඳලා සාක්ෂාත් වෙලා නැහැ ප්‍රඥාවෙන් අත්විඳලා. එහෙනම් පස්සේ කියලා ඉදිරිය තියෙන්නේ පස්සේ නිරෝධය ප්‍රඥාවෙන් අත්විඳනකොට පස්සේ ඉදිරියට තියෙන අවිද්‍යාව. විද්‍යාවෙන් පස්සේයක් නැහැ. එහෙනම් මේ පස්සේ අවිද්‍යාව එක්කම ඉදිරියට තියෙන්නේ. පස්සේ නිර්වචනයක් වුණා නම් අවිද්‍යාව එක්කම ඉදිරියට තියෙන්නේ. ඉතින් ඒ නිසා සෑම කාරණාවක් එක්කම ඒ නුවණ සම්මාදිට්ඨි දැන් සම්මාදිට්ඨි සූත්‍රය ලස්සනට පැහැදිලි වෙනවනේ. සම්මාදිට්ඨිට පැමිණුණා. ඊළඟට කරුණු ගොඩාක් කියනවනේ. ඔය හැම කාරණාවකටම එහෙනම් හැම කාරණාවකම සිදුවෙන ස්වභාවයේදී ඊතර වීම ධර්මයේ දැන් ඔන්න දැන් අපි ගත්තොත් ජරා මරණ හොයන් යනකොට ඒකෙදි වෙන ස්වාක්කාත සම්දිත්තික අකාලික බවක් ජරා මරණ ස්වාක්කාත බව සම්දිත්තික අකාලික බව පස්සේ ස්වාක්කාත එහෙම එකක් නැහැ.
ධර්මයේ කියන්නේ සාක්කා සම්දිතික කාලික බව කියන එකයි. අර කරුණු සියල්ලක්ම යෙදිලා තියෙන්නේ අවිද්‍යාවත් එක්ක. දැන් ඒක අර මිච්ඡා ප්‍රතිපදා කියලා අර පැහැදිලි වෙනවනේ මේ සංයුත්නිකාය සූත්‍රයේ සම්මා ප්‍රතිපදා කියනකොට අවිද්‍යාව ඉක්මොයි. මිච්ඡා ප්‍රතිපදාව කියන අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කියන කාරණාට. ඒක මිච්ඡා ප්‍රතිපදාවක් කියලා. මිච්ඡා ප්‍රතිපදාවක් වෙන්න විදියක් නැහැ සවක්කාත. සම්දිත්තික කාලිකයි පස්සේ ඒක මිච්ඡා ප්‍රතිපදාවක්. ඒකෙන් බුදුරණවහන්සේ දැන් අපට පස්සේ හම්බුණා නම් බුදුරණවහන්සේ මිච්ඡා ප්‍රතිපදාවක්. ඒ කියන්නේ ඒක සවක්කාත ධර්මයක් වෙනවා. දැන් දුරක්ඛාතනේ. සම්මා ප්‍රතිපදාවක් වෙන්නට ඕනේ. එහෙනම් පස්සේ කියවනම් අවිද්‍යා යුක්තමයි පස්සේ කියන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. එතන දැන් අර ආර්ය න්‍යායේ ඉති ඉමස්මින් සති ඒ ටික කියලා නිරෝධයේ පැත්තත් කතා කරනවා. දැන් එතකොට ඒ ඉති කියන්නේ මෙසේ කියන එකත් එනතර මෙසේ කියලා එක් කියනවා. අර ඒක ඇතුලේ අන්තර්ගතය තමයි මේ ඇති කල්ලි මේ වේ මේ ඉපදීමෙන් මේ එක ඊළඟ නැති කල්ලි. එතකොට දැන් මේ මෙසේ කියලා ගත්ත කියන්නේ මෙසේ කියලා ඒ දකින්න ස්වභාවයට තමයි එහෙනම් මේ නැති කල්ලි නැත්te කියන එකටත් හම්බෙලා තියෙන්නේ. එතකොට ඒකද එතකොට දැන් එහෙම න්‍යායක් භාවිතා වීම තුල Nirodha දැකීමත් එහෙම මෙසේ මේ නැති කල්ලි මේ නැත කියන මෙසේ මේ ඇති කල්ලි මේ නැත ඒකම අනිත් පැත්ත කතා කරද්දී මේ නැති කල්ලි කියලා දැකීමක් වෙනවනේ. එතකොට මෙසේ කියලා තියෙන හින්දා එහෙමවත් එහෙම නැති විදිහට ඕන කියන කයින් ස්පර්ශ කරා කියන්නේ නේද? එතකොට අර ප්‍රඥාවෙන් දකින්නවා කියන එකේ ආර්යණ්‍යයේදී සම්පූර්ණයෙන් පෙන්නලා තියෙනවා කියලා එතන අපිට පැහැදිලි කරගන්න එතන ගන්න පුළුවන් නේ සම්පූර්ණ. ඒ කියන්නේ මෙසේ කියලා දකින්න ඉස්මතු කරලා තියෙනවනේ. එහෙම අවශ්‍යතාවයක් තියෙනම සාක්ෂාත් කයින් ස්පර්ශ වෙනවා නම් මෙසේ කියලා දැකීමක් අදාළත්වයක් එන්නේ නැහැ. එතන අපිට ඒ පැත්තේ න්‍යායෙන් පොඩ්ඩක් ඕවන්සේ පැහැදිලි කරනවා සෝමනස්තරසන්නේ. සරවන්සන්නේ. ඒක ඇත්තම නම් අපි ගත්තොත් එහෙම මෙහිම දැන් ඇයි අපි පස්ස මේ ඇතිකල්ලි මේ වේ මේ නැතිකල්ලි මේ නොවේ කියනකොට අවිද්‍යාව සලආයතන ඇතිකල්ලි පස්සේ වේ සලආයතන නැතිකල්ලි පස්සේ නොවේ මේ කතා කරන පරයයක් නෙමෙයිද මේ විග්‍රහ කරන්නේ තව කාරණාවක් නෙමෙයිද නිවිලා නැහැනේ. ඒ කියන්නේ සාක්ෂාත් වෙලා නැහැ නිවිලා නැහැ. අස්මිතින අධිගතය කියන්නේ ඒකට. එතකොට අර ඒ ස්වභාවය හැබැයි නැතිකල් නැති බවත් සුදිට්ඨ පඤ්ඤා සුදිට්ඨ වෙලා. හැබැයි පඤ්ඤා සුදිට්ඨ වුණාට ඒ විග්‍රහයක් ඇදිලානේ. ඒකට කියනවා නිරෝධේ සාක්ෂාත් නොවීම කියන එක. නිරෝධේ සාක්ෂාත් වුණා නම් හැබැයි මුකුත් නැහැ නෙමෙයි. මුකුත් නැහැ කියවනම් ආයෙ යන්නේ දැන් මේ පැත්තේ කොහොමද ඉඳලානේ අපි යන්න දකලන්නේ. ඒ කියන්නේ මුකුත් කියන වචනේ තුල දීලා ඉවරනේ තවත් දෙයක් කියන එක. හැබැයි ප්‍රඥාවට අකිංචන බවක් තියෙනවා. ප්‍රඥාවට අකිංචන බවක් තියෙනවා. ඒ අකිංචන බව කියන්නේ කෙලෙස් එක්කනේ රාග දේශ මොහ අකිංචනන්නේ. දැන් අපට මතක් වෙන්නේ කෙලෙසුන් තොර වස්තු තියෙනවා යම් දේවල් කියලා තවත් මොනවා හරි. ඒකත් එක්කනේ අපට අර අනිත් දේවල් කතා කරන්න ඉඳලා තියෙන්නේ. එතකොට එහෙනම් අර අකිංචනං කියන කාරණාවේ ප්‍රඥාවත් එක්ක සැබෑම ස්වභාවය දකිනකොට අන්න ශුන්‍යතාවයේ අත්ේනව අත්නියම් ශුන්‍යතාවයත් එක්ක ශුන්‍යතාවය ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනවා. එතකන් අර අස්මිති කියන අධිගතයක් බහැගෙන තියෙනවා. හැබැයි අස්මිති කියන අධිගතයක් බහැගෙන මේ ප්‍රඥාවෙන් දකිනවා ඉක්මවීම. ඒ මෙසේ කියලා පෙන්වන කාරණාවෙදිම අධිගතය තියෙනවා. අස්මිති. ඒකනේ ඒකට පෙන්නනවා කියලා කියන්නේ ඇත්තටම මේ කියලා පෙන්නනවා නෙමෙයිනේ. මේ මෙසේ කියලා සකස් ඒ කියමන තුළම ක්‍රියා සකස් වීම සංස්කාර කියන වචනේට අර්ථයක් තියෙනවා මෙසේ කියන කාරණාව තුළම. සංස්කාරයට කියන අර්ථයක්. මෙසේ මේ කියලා නෙමෙයි මෙසේ කියලා. එතකොට මෙසේ කියන පෙන්නපු ඒ කාරණාව එකම තමයි සංස්කාරය. හැබැයි මෙසේ කියලා ලං වෙලා ඒ කියන්නේ මෙසේ කියලා දෙයක් හම්බුණා නම් ඒක මෙසේ නෙමෙයි මේ මම වෙමි කියලා හම්බලා තියෙන්නේ. මෙසේ කියලා දෙයක් නිර්වචනය කරන්න පුළුවන් නම් එතකොට ඒක වචනයක් විතරයි මෙසේ කියන්නේ. ඒක සංස්කාර කියන වචනේ අර්ථය නෙමෙයි. මේ කියලා මම වෙලා. මට සකස් වෙනවා වෙලා. හැබැයි අතන
අස්මීති ඉක්මවීම මේ ඉක්මවීමේදී අර එතන අර අස්මීති කියන එක විතරයි. එතකොට එහෙනම් නිදහස් වෙලා නැහැ. ඒකට කියන සංස්කාර කියලා. අන්න ඒක දකින කෝණ තමයි තුන. මොකද තුන? උපාද පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිබ්බකන තියුණා නෙමෙයිනේ. ඒ සකස් වීම ක්‍රියාව. ඊළඟට තිරස්සජනත පඤ්ඤායති තිබීමේ අනිතාවය. අන්න ඒ තමයි ඒ කෝණ තුන. එතකොට දැන් උපාද වය කියන එකට වඩා ඒක දර්ශනීය ඒක තමයි මේ ප්‍රබල අරක ජීවත් වීමේදී අර නුවණ තියෙනවා කියන්නේ කොහොම හැකියාවක්ද? අසාමාන්‍ය හැකියාවක්. හැබැයි මේ එකක්වත් අහපවර ලේබල් කරලා එයා දාගන්නේ වනේ මෙයා හිතලා මඤ්ඤණා වලින් එහෙම නැත්නම් හිතලා හිතලුවකින් දාගන්න එකක් නෙවෙයි. දර්ශන කෝණේ. ඒක ඇත්තටම අසාමාන්‍යයි. ඉතින් ඒ නිසා මේ ප්‍රඥාවෙන් දකින්නවා කියන එකයි ප්‍රඥාවෙන් සුදිත්ත වෙනවා කියන එකයි ඒ වගේම සාක්ෂාත් වෙනවා කියන එක. සාක්ෂාත් වෙනවා කියනකොට ඒකයි ප්‍රඥාව කියලා තව දෙයක් දාන්න දෙයක් නැහැ. එහෙනම් ප්‍රඥාව ඉතුරු වෙලා. සාක්ෂාත් වීම. ඒක අර්ථ දෙකක්. ඒක ඇත්තටම මේ පරියාය තුළින්ම හොඳට ප්‍රකටලා ඉස්මතු වෙලා එනවා. ඒක අපි ඒ විදිහට බලන්නට ඕන. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ මහා නිදාන සූත්‍රය දැන් සලායතනේ කතා නොකරම නාම රූප ප්‍රත්‍යයෙන් පස්සේ කියලා පෙන්නනවනේ. දැන් නාම රූප ප්‍රත්‍යයෙන් පස්සේ දැන් නාම රූප කතා කරද්දී නිකම්ම සලායතනේ කියවෙනවා. අපි දැන් එහෙම කතා කරන්නේ නැතුව හිටියොත් දැන් ඒකේ නාම රූප වෙන කතා කරන්නේ. එතකොට එහෙම ගත්තොත් ස්වාමීන් වහන්සේ දැන් අපිට දැන් ඒකට ආයෙත් දනත් පිළිදනත් වෙන හිතන්න. එතකොට දැන් ඒකවල ස්වාමීන් වහන්සේ දැන් ඒ ක්‍රමයෙන් කෙනෙක් අහුවා කියලා හිතමුකෝ. හැබැයි දැන් අහලා දරාගෙන වචනෙන් ප්‍රමුඛ මානසික කරලා දික්කියස පටිවිදාලා ඔහොම කරලා දැන් ධම්මානුදම් ප්‍රතිපදාව කියන්නේ දැන් දරාගත්ත කියන්නේ යෝනිසෝමනසිකාරත් එක්ක මේක කතා කරන්න තියෙන්නේ. ඒකට සම්මානස ඒ ඕන කෙනෙක් අර උත්සාහීත්වත් ඔව තියෙනවනේ. ඒකට සත්‍ය අවබෝධයක් තියෙනවනේ. ඒකට එහෙම කරන්නේ දැන් ප්‍රායෝගිකත්වයකට හිත යොමු කරන්නේ ස්වාමීන් වහන්සේ මේ එහා තේරුම් ගත්ත යම්චි ස්වරූපයක ඉස්සලාම හිත යොමු වෙන්නේ. එතකොට යොමු වෙද්දී මේක නිරායාසයෙන්ම මෙය කියන ස්වභාවයට තෙක්කන කෙනෙක් යොමු වුණා කියන්නේ මේ කියලා දැසගත්තා කියන එක. හැබැයි දැන් එයාගේ ඒතනම මෙය කියන එකට මේමයි සත්‍ය කියන එකට යන්න ඉඩක් නැහැ. දැන් අර න්‍යාය විච්ඡේදපරිත්ත කතාවත් එක්කනේ. එතකොට දැන් එතනදීන් එයාට එතකොට මේ කියලා ගත්ත එක අර සද්දාරුචියනසෝ ඒ වයින් තොරව මේ ඇතිකල්ලි වේ කියන එකත් එක්ක හම්බෙන්න ඕනේ. එතකොට නාම රූප ප්‍රත්‍යයෙන් පස්සේ කිව්වත් සලආයතන ප්‍රත්‍යයෙන් පස්සේ කිව්වත් ඒ කියපු කාරණාව අනුව හොයලා නිරවුල් කරලා ඒක මේ උත්සාහ කරද්දී එතකොට කොහොමද ආරණ්‍යයට යොමු වෙනවනේ සම්මත. එතකොට නැත්තම් ඕක දෙක දෙවිදිහකට අපි නිකන් අර දැනුමින් හිතන්නේ කිව්වොත් ඔක කවදාවත් විසඳෙන්නේ නැති පැත්තක් වෙනවනේ ස්වාමීන් වහන්සේ. පොඩ්ඩක් ඔබවහන්සේ හිතන මේ අර උත්සාහ කරනවා කියන එකම පොඩ්ඩක් පැහැදිලි කරත් හොඳයි කියලා මට තේරුම් ගන්න. ඒක ඇත්තටම මේ දැන් අපි අර දැනුමටනේ දාන්නේ දැන් ඕක ඇත්තටම මහානිදන් සූට් එක පැත්තක් ගත්තොත් ආනන්ද ස්වාමීන් වහන්සේ මේ ගැඹුරුයි කියන පරියාය ඉස්මතු කරලා පෙන්වන එකක්. එතකොට ඒකෙදි ආනන්ද ස්වාමීන් වහන්සේට මේකේ මේ ගැඹිරත්වයේ තවත් ප්‍රකට කරන්න දුන්න තවත් ගැඹුරු විග්‍රහයක්. දැන් අපට අර දැනුමකින් අපි මේක සේප් කරගන්න යනවනේ. ආරණ්‍යයකට යොමු වෙන්නේ නැතුව දැනුමකින් සේප් කරගන්න යනවා. කොහොම හරි මොකක්ද අපට ඕන නැත්තේ? සලආයතන පත්‍ය පස්සෝ හරි නාම රූප පත්‍ය පස්සෝ හරි අපට නිරවුල් වෙන්නට ඕනේ. ඊතර වෙන ප්‍රතිපදා නැතුව නිරවුල් වෙන්නට ඕනේ. ඒ කියන්නේ අපට අර විමර්ශන ස්වභාවයක් එන්නේ නැතිව එහෙම වුණ නැත්නම් උත්සාහයක් කියන්නේ ඇත්තටම උත්සාහය කියන කාරණාවක් එදෙන්නේ නැහැ. අත්ත උපරීක්ෂණය යෙදුන්නේ නැත්තම් එහෙනම් අත්ත උපරීක්ෂණයක් යෙදෙන්නේ නැතුව අපි මේ ගැළපිල්ලක් ආවට පස්සේ එතන නිකම්ම උත්සාහය ඉදිරි වෙලා. ඒ කියන්නේ මේ ධර්මචාරණයේ කන්දේ බහැගත්තේ නැහැ උත්සාහයක් යොමු වෙලා නැහැ. එහෙනම් අර ප්‍රතිපදාව ඉස්මතු වෙලා නැහැ. ඇත්තටම එහෙනම් ඒ අර සද්ධාජාත උපසංගමත උපසංගමිතා පෛරුපාසති කියන වැඩ පිළිවෙල සිද්ධ වෙලා නැහැ. ඒක සිද්ධ වුණා නම් අත්ත පරීක්ෂණය කියන කාරණාව එක්ක යෙදෙන්නට ඕනේ. එහෙනම් බලන්න අත්ත පරීක්ෂණය කියන කාරණාව යෙදෙන්න පටන් ගන්න කලින් ඒ සද්ධාජාත උපසංගමතු කියන කාරණාවට කොච්චර වැදගත්කමක් තියෙනවද? එච්චරට සද්ධාජාත උපසංගමතු කියන එකට මේ පුදුමාකාර වැදගත්කමක් තියෙනවා. එහෙම නැති වුණොත් එහෙම සම්පූර්ණ තමන්ට තන ඇවිදින්න. එතකොට එහෙනම් බලන්නකො අර කල්යාණ මිත්‍රයාට සම්පවංක බව කියලා කියන්නේ එච්චරට කල්යාණ මිත්‍රයා කියන කාරණා බුදුරන් වහන්සේ තමයි ප්‍රධාන කල්යාණ මිත්‍රා. ඊළඟට ඒ ගාම්භීර ධර්මයේ කියන කෙනෙක් ගත්තාම ඒ නැඹුරු වීම අසාමාන්‍ය නැඹුරු වීමක් නේ.
එතකොට දැන් අර ඇත්තටම ගත්තොත් එහෙම අර මේ විනය පිටකයේ අර උපාධ්‍යාය වත කියන කාරණාය ගතට පස්සේ ඒක කොච්චර තාත්විකද? ඒ කියන්නේ එච්චර නැඹුරු වීමක් නේ. ඒ සද්ධා ජාත උපසංගමත බව. ඒ කිසිදු විදියකින් Tamanට තැනක් ඇතිලා නැහැනේ. ඒ කාරණාව එකම හැබැයි ගම්භීර ධර්මයත් එක්ක ගම්භීර බවත් එක්ක මෙන්න මේ කාරණාව නොයෙදිච්ච නිසා තමයි අත්උපරීක්ෂණය කියන එක නොයෙදී ඒක නොයෙදුනා කියන්නේම සද්ධාජාත උපසංගමතු වෙලා නැහැ කියන එක. ඒ වෙන එකක් නෙමෙයි. ඒකයි උත්සාහය වුනේ නැත්තේ. එහෙනම් අර මුල තැන ඉඳලම වරදිලා තියෙනවා. මැදක් ගිහිල්ලා නතර වෙලා නෙමෙයි. මුල් තැන ඉඳලම වරදිලා තියෙනවා. එහෙනම් අර මුල් තැන ඉඳලම හොයාගන්නට වෙනවා. එතකොට තමයි ඇත්තටම අර සලායතන පච්චය පස්සෝ හරි නාම රූප පච්චය පස්සෝ හරි කියලා දෙයක් එහෙම එකක් වෙන්නේ නැත්තේ. ඊළඟට තමයි අපි තවත් දැනගන්නට ඕනේ මේ දැන් අපි හිතනවානේ යෝනිසමනසිකාර උපදිනවා දැන් කොතනකව බුදුරණවහන්සේ පෙන්වා දීලා තියෙනවද යෝනිසමනසිකාර ඉපදුනා ධම්මානුදම් පටිපදාවක් නැහැ. ධම්මානුදම් පටිපදාවක් නැතුව කතා කරන අංග දෙක කතා කරනවා සද්ධර්ම ශ්‍රවණය යෝනිසමනසිකාරය. ඊළඟට මේක විස්තර කරලා පෙන්නනවා තව හතරක් හැටියට කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණය යෝනිසමනසිකාර ධම්මානුදම් පටිපදාවයි කියලා. එතකොට ධම්මානුදම් පටිපදාවක් දැන් බලන්න සද්ධාජාත උපසංකමිත්ව පෛරපාස හොතන් උදහිස් දැන් මේක ධම්මානුදම් පටිපදාවක් නෙමෙයිද? ඒ වැඩ පිළිවෙල කියන්නේ. දැන් අපිට ධම්මානුදම් පටිපදාවක් කියනවා සංකාර ධර්මයක් විඥානීය ධර්මයක් ඒකට අනුපත නැහැ. ධම්මානුදම් පටිපදාව කියන්නේ ඒ භාග්‍යතුන් වහන්සේ පෙන්නපේ ස්වාක්ඛා සම්දිතික අකාලික බව කියන ඒ අනුපතිපදාව. ඒ කියන්නේ ස්වාක්ඛාත බව කියන ලෝකෝත්තර ප්‍රතිපදාවට අනු ලෝකෝත්තර ප්‍රතිපදාවක් යමු වෙනට ඕනේ. ධර්මයට අනුධර්ම ප්‍රතිපදාව යෝනිසමනසිකාර ඉපදුනාන. සම්දිත්තික අකාලික එහිපස් මේ හැම එකම. එතකොට එහිපස්සික නැත්නම් අකාලික කියන ඒ ධර්මයට අනුධර්ම ප්‍රතිපදාවක් දෙන්නට ඕනේ. එතකොට ඒ අනුධර්ම ප්‍රතිපදාවක් දෙනවා එහෙනම් ඒ බව ඉස්මතු වීමෙන් යෝනිසමනසිකාරයයි. ඒක ඉස්මතු උන්නේ නැත්නම් අර්ථය පරීක්ෂණය කරේ නැති නිසා. අර්ථ උපරීක්ෂණය කරේ නැත්නම් සද්ධාජාත උපසංගමතු වෙච්ච නැති නිසා. ඉතින් මේක එක කාරණාවකට හරිනේ කියන්නේ. අපි විශාල ගොඩක් දැනගෙන අපි හිතනවා සද්ධාජාත උපසංගමතු වෙලා නැහැ ඒවට වෙලා නැහැ. ඒවා එහෙම වුණා නම් ඉතුරු ටික වෙන්නට ඕනේ. එතකොට අපි මොන දේවල් කරලා මොන විදිහට හිතුවත් අපට නැති දෙයක් තියෙනවා. අත් පරීක්ෂණයට උනේ නැත්තම් ධම්මානුදම් පටිපදාව යෝනිසමනසිකාරයක ස්වාක්ඛා සම්දිත්තික අකාලික කියන ධර්මයට අනුධර්ම වූ ප්‍රතිපදාවක් යමුනේ නැතිනම් ඒකට අනුධර්ම ප්‍රතිපදාවක් කියන්නේ. නැත්නම් අපි හිතන්නේ මම්මදියත් වෙලා කරන ප්‍රතිපදාවක් හැටියටනේ. ඒකනේ අපි මේ ලෝකේ එක එක දේවල් ගන්න දකලන්නේ. දැන් අර ධර්මයට අනුධර්ම ප්‍රතිපදාවක් කියනකොට ගැනීමක් නැහැනේ මොනවත්. ඒ ස්වාක්ඛාත බවට අනුධර්මයක්. සම්දිත්තික අකාලික බවට අනුධර්මයක්. ඒකට අනුධර්මයක් වුණා නම් ඒ යෝනිසමනසිකාරයෙන්මයි යෝනේ. එහෙනම් ඒකත් එක්ක අනිවාර්ය ප්‍රතිපදාවට යනවා. එතකොට අපි එහෙනම් ප්‍රධාන ප්‍රශ්නේ හොඳට හොයලා බලන්න ඕනේ හැමතැනකදී. එහෙනම් අපි බලන්න ඕනේ අර විශ්වාසයේ අර පෛරුපාසනේ අර සුහදශීලීත්වය ඒක අසාමාන්‍යයි. ඒ අසාමාන්‍ය ඒ බව ප්‍රකට වීමත් එක්කයි මේ ප්‍රතිපදාව ප්‍රකට වෙන්නේ. නැත්නම් අපි අර හැම දෙයක්ම කරන්නේ අර මම අර මුලින් කිව්වා වගේ තමයි සත්‍ය ඇති කරන්නේ අපි යම්කිසි වින්දනයක් ලබන්නම් මේ පීඩනයකදී ඔන්න ඕකටයි අපි හැමදේම කරන්නේ පීඩාවක් එනකොට මොකක් හරි කරලා ඒක මග හරව ගන්නවා අපි ඒකට බුදුරණවහන්සේව ගන්නවා නැත්නම් අපි සෑයක් චෛත්‍යයක් ගන්නවා නැත්නම් අපි වන්දන මොනවා හරි බෝධියක් ගන්නවා නැත්නම් වෙන මොකක් හරි ගන්නවා අරගෙන අපි අර වින්දනයක් කරලා අපි අර කයින් කර ගන්නවා අපි සත්‍ය හොයන්නේ නැහැ අපි අවංක වෙන්නේ නැහැ අපට අපි හැම වෙලේම වෙන මොකක් හරි කරනවා ඉතින් අර ලෝකේටින් මේ ප්‍රත්‍යඥව සිටින තාක්කල් ඊතර වෙන ප්‍රතිපදාවක් ප්‍රකට වෙන තාක්කල් ඒ ධර්මයට කන්නේ වෙන තාක්කල් එහෙම හරි කරන එක වැදගත්. නමුත් අපි දැනගන්නට ඕනේ එහෙම කරා කියලා අපි තුල අර කරුණු ප්‍රකට වෙන්නේ නැති තාක්කල් එතනින් එහාට යමු වෙන්නේ නැහැ කියන එක. ඉතින් ඒ නිසා ඇත්තටම මේ මුල ඉඳලම ටික යමු නොවීමමයි ඒ ධර්මයේ හම්බ නොවීමට හේතු වන්නේ ඒ ධර්මානුධර්ම ප්‍රතිපදාවට යොමු නොවන්නේ ඒ යෝනිසමනසිකාර ප්‍රකට නොවන්නේ ඒ වගේම ඒ සෑම දෙයක්ම සිදු නොවන්නේ ඒකත් එක්ක නැත්තම් අර අපි හැම වෙලෙම අර දැනුමක් දාලා වහගෙන ඔහේ ඉන්නවා ඒකනේ මේ දැන් අපිට එතනින් එහා මේ අසාමාන්‍ය උත්සාහයක් ඉඳලා නැත්තේ දැන් අපි බැලුවොත් එහෙම ගිහියෝ අතීතයේ ඒ ගිහියන්ගේ ස්වභාවය ගත්තොත් ඒ සියලු දෙනාම අධිගමයන්ටපත් වෙච්ච ධර්මයේ හිජ්ජ අධිගමයන්ටපත් වෙච්ච අයනේ.
පැවිද්දන්ට විතරක් වෙනම පරයයක් පැහැදිලි කරලා පැවිද්දෝ විතරක්නේ අර වෙන වෙන හික්මීමක් එක්ක මේ ඒත් අසාමාන්‍ය උත්සාහයනේ බලන්නකෝ. අදන් අර සමහර තිරකතල් දෙන අවුරුදු 25ක් උත්සාහ කළා. ගිලසිඳ ගන්න යනවා. එල්ලවල දා ගන්න යනවා. අවුරුදු 25ක් අසාමාන්‍ය උත්සාහය. අසාමාන්‍ය සිහිය පිහිටීම. අසාමාන්‍ය විදිහට දැන් ඒක අවුරුදු 5ක ඇයි බුදුරණවහන්සේ කියන අනිවාර්යෙන් අවුරුදු 5ක හික්මෙන් මොනවද අවුරුදු 5ක හික්මෙන්නේ නැත්තේ? අපි නිකන් ඔහේ ධර්මයක් ඇති කරගන්නද? ඔහේ මොන හරි දෙයක් නෑ අවුරුදු 5 හික්මෙන්නේ නැත්නම් නිවන් මාර්ගට අවශ්‍ය වෙන විදිහටනේ. ඒකයි ප්‍රධාන කරලා පෙන්නන්නේ. නැත්නම් බුදුරු පහළ වෙන්නේ මොනවා කියලා දෙන්නද? මොකටද බුදුරජාණන් වහන්සේ ආචාර්යවරයෙක් පනවලා මේ අවුරුදු 5ක් අනිවාර්යයෙන් ඉන්න කියලා සහ අවුරුදු 5කට එහා ඉන්න කියන්නේ ඒ අදාළ දේවල් සිදුුනේ නැත්තම් අපි හිතන්නේ අදාළ දේවල් කියලා දැනුමක් හොගාලා ලැබුණා. අපි විනයත් හොගාලා දැනගත්තා. අපි අපට ඕන විදියට වැඩපිළිවෙලක් දැන් අපි නම් අද වර්තමාන වැඩපිළිවෙලක් කියන්නේ මිනිසුත් එක්ක කටයුතු කරන්න පුළුවන්. නැත්නම් වෙන මොනවා හරි ඉන්නවා නැත්නම් කැරියර්ලා මහා පුස් දේවල් නේ අපි හිතන්නේ. ඒ කියන්නේ අපි බුදුරන් වහන්සේ පෙන්නපු මේ තමන්ට තනියම කියන කාරණාව ගන්නේ මේ ලෝකෝත්තර ප්‍රතිපදාවක් එක කියලා. ඒ කියන්නේ බුදුරුන්ට ආවෙනික දෙයකටයි මේ වැඩපිළිවෙල දුන්නේ කියලා ගන්නෙ නෑ. එච්චරටම අපි බුදුරන් වහන්සේට තනක් දෙන්නේ නෑ. කොහෙන් ගියත් තනක් දෙන්නේ නෑ. හැම තැනින්ම තනක් දෙන්නේ නෑ. ධර්මය හිතීම විතරක් නෙමෙයි. හැම එකකින්ම තනක් දෙන්නේ නෑ. එහෙනම් ඒ තනක් නොදෙන ගතිය කියන්නේ ශ්‍රද්ධාව නෑ කියන්නේ. ශ්‍රද්ධාව ඉස්මතු වෙනවනම් ඒ දේට තනක් දෙනවාමයි. හැබැයි ඒ දේ කියන්නේ අර නිවන් මඟට ලෝකෝත්තර මාර්ගයට හේතු වෙන මේරීමක්. මේ ගිය භික්ෂුවරා කියන්නේ ඒක. ඒ මේරීමක් එන්නට ඕනේ. බුදුරණවහන්සේ ආචාර්ය වෙන එක උපාධ්‍යාය පනවල වත් පිළිවෙත් පනවල මේවා ඔක්කොම පෙන්නන්නේ. ඒ මේරීම ඉස්මතු වෙන්න. මිසක් වෙන දේවල් එක්ක නෙමෙයි. ඉතින් ඇත්තටම ගත්තොත් මේ යුගයේ එවැනි දේවල් සිහින විතරයි කියලාත් එක වෙලාවකට හිතන්න වෙනවා. එච්චරටම මේ කාලේ එනකොට ඒ සාසන පරිහානිය කියන එක උපරිමයට ඇවිදලා තියෙනවා. ඉතින් ඒ නිසා ඇත්තටම මේ මුල් තැනම අරද්ද ගත්තාම එතනින් ඒ එහා දේවල් වලට යමු වෙන්නේ නැහැ. අපි තුල ඇත්තටම මුල් තැන අරද්ද ගත්තාම අපට යම් කිසි හරි බීජයක් තිබ්බනම් අපි මේරුවක් කියලා හිතාගෙන අපි ඊළඟට කරන අර බීජේ විනාශ කරගන්න එක. ඇයි දැන් අපි ඔක්කොම ටික දන්නවනේ පංචපාසන පටිච්චසමුපාද. ඊළඟට අපිට අර කියන්නේ අපිට අර අපේ හැකියාවල් දාගෙන අර මුල් බීජය සම්පූර්ණ විනාශ කරගන්න අර පෙස්ස අර සිටුවරු ඒ වගේ විනාශ කරගත්තා. හැබැයි මොනවද ගොඩාක් දේවල් තියෙනවා. බලන් ගියාම මේ කිසි දෙයක් අර මූලික තැන ඉඳලා යන ප්‍රතිපදාව නෙවෙයි. එහෙනම් මූලික තැන ඉඳලා යන ප්‍රතිපදාව ප්‍රකට කරගෙන අපි යමු වෙන්නට ඕනේ. ත්‍රිවංශ සරණයි. ත්‍රිවංශ සරණයි සර විධාන සංයුත්තේ තියෙන අර පාටිපද සූත්‍රය කියලා තියෙනවා සංස ඒක දැන් අර කෙලින්ම සකස් වෙන ස්වභාවයට මිත්‍යා ප්‍රතිපදාව කියලා තියෙනවා. සකස් නොවීම කියන්නේ අවිද්‍යාව අශේෂ විරාග නිරෝධයට සම්මා ප්‍රතිපදාව කියලා එදෙන කියලා තියෙනවා. එතකොට දැන් එහෙම ගත්තාම සංස ඒ අර්ථයෙන් ගත්තොත් දැන් අපි පුත්තජනසේක අසේක කියන ඒ තුන නැතුව අර සම්මා ප්‍රතිපදාවයි මිත්‍යා ප්‍රතිපදාවයි කියන අර්ථයෙන් ගත්තොත් සාමිත් ඒතකොට දැන් ඒකෙන් විතරක් හිතුවොත් සේක කෙනෙකුට ස්පර්ශය කියලා මැනිල්ලකට එහා ගිහිල්ලා ඒ ස්වභාවයේ මිත්‍යා ප්‍රතිපදාව නම් ඒතර ඒක පජානාති වීමකදී මිත්‍යා ප්‍රතිපදාවක් අදාළ වෙන්නේ නැහැනේ. එහෙම වුණොත් ඉක්මීමයි කියන්නේ නිරෝධේ ප්‍රඥාවෙන් හරි දැකීම කියන එක තමයි කතා කරන්න තියෙන්නේ. නැත්තම් අර අපිට තුන් දෙනෙක් විදියට හිතන්න ගියොත් තමයි අර මේ වෙන නිකන් අර අමුතු කෝණයක් එන එකට මට එන්න සමහර අර විදියට හිතුවොත් අර කියන විදියට සම්මා ප්‍රතිපදාව එක මිත්‍යා ප්‍රතිපදාව කියලා ඒතර පිරිතින්ද දතියුක්තක් කියන කෝණෙම ඉස්මතු වෙන හැටි කියන අර කියන්නේ දැන් හම්බෙනවා කියන එකට එහා ගිහිල්ලා මෙසේ මේක තියෙන හැටි දකින්නකොට මිත්‍යා ස්වභාවය කියන්නේ ඉක්මන බවක් හම්බෙන්නත් දැන් ඔය මිත්‍යා ප්‍රතිපදාව මේ කියලා පුතඥනේ දකින්නවා නෙමෙයි ඒත් මේක සේගයන්නේ හම්බෙන්නේ. එතකොට සේකයට ඇත්තට මිත්‍යා ප්‍රතිපදාවක් කතා කරන්න බෑ. නමුත් සකස් වීම කියන ස්වභාවය මිත්‍යාවක් කියන පැත්තෙන් අල්ලලා කතා කරපු ඒ සූත්‍රය ගත්තොත් අපිට තියෙන ලොකු පැත්තකට කතා කරගන්න පුළුවන් කියලා මට ඉන්න සෝමවංශය ගැන පොඩ්ඩක් ඒක පැහැදිලි කරනවා හොඳයි කියලා මට හිතෙනවා සෝමවංශ. මේ පස්සේ ත්‍රිවංශ සරණයි. ඇත්තටම ගත්තොත් එහෙම දැන් ඔය නුවණ ආවනම් ඒ කියන්නේ දැන් මේ හේතුප්‍රත්‍ය ධර්මයන්ගේ කියන මේ නුවණ ආවනම් ඔන්න පුතඥයෙක් කන් අරේ ඉන්නවා අන්න සේකේ කන්න රහත් කෙනෙක්
දැන් මේ මොකද්ද මේ? දැන් මේ නුවණ ආව තැනදී ඊතර වීම කියන ප්‍රතිපදාවක් ඉස්මතුද තැනදී දැන් අර විදියට හපවු කාරණාවක් දාලා මනින්න යනවා කියලා කියන කාරණාවම යෙදිලා නැහනේ. ඒකම යෙදිලා නැහැ. එතකොට ඒකම යෙදිලා නැත්තම් ඒ ගැන කතාවකට යමු වෙනවා නම් මේ දර්ශනයත් එක්ක දැන් මේ පැත්තේදීනේ දැන් ඔය ඔක්කොම ටික කියන්නේ පුතඥයචේකයි නිවුණා කියලා මේ පැත්තේදීනේ කතා කරන්න තියෙන්නේ. නමුත් ඔය දර්ශනීය කියන ඔය ආර්ය කෝණීය කියන කාරණාව ආවට පස්සේ පුතඥයචේකයි රහතන් වහන්සේ. ඒ කියන්නේ රහත් වෙච්ච කෙනෙක් ඉන්නවා. පුතඥ කෙනෙක් ඉන්නවා. ශේකෙක් ඉන්නවා. ආර්ය න්‍යාය නැහැ. එතකොට ඒ කියන්නේ ඒ කියන කියමන තුලම ඇත්තටම ලෝකේ ඊතන ප්‍රතිපදාව ඒ දර්ශනීය එදිලා නැහැ. ඒ කියන්නේ සම්මා ප්‍රතිපදාවක් කියන සහ මිච්ඡා ප්‍රතිපදාවක් කියන මෙන්න මේ ප්‍රතිපදා දෙකක් කියන එකක් නෙමෙයි ප්‍රකට වෙලා තියෙන්නේ. ඒ දෙක ප්‍රකට වුණා නම් අර කරුණු කතා කරන්න බෑ. එහෙනම් ඒ විදිහට යෙදිල්ල යොදන්න බැරි වෙනවා. එහෙනම් ඇත්තටම ඒක කෙනෙක්සේක කෙනෙක් ඉන්න ඒ කියන්නේ ශ්‍රාවකයාට කියන්නේ සුපටිපන්න උජුපටිපන්න කියන මේ ಗುಣ ටික කියලා එවැනි ගුණයන්ගෙන් යුක්ත 8ක් කියනවා. අපි බලන්නේ 8කට ඒවා තියෙනවා. 8ක් පනවලා 8කට අර ගුණ 9 තියෙනවා. ගුණ 9න් යුතු 8ක් ඉන්නවා. අපි බලනවා 8ක් පනවලා ඒ 9 තියෙනවා. බලන ක්‍රම දෙකක්. එතකොට මේ බලන ක්‍රම දෙක නිසා මේ ප්‍රශ්නේ තියෙන්නේ. ලෝකේ පර්යායෙන් බලන්න යනකොට අපි බලන්න යන්නේ අර ක්‍රමයට. හැබැයි ප්‍රතිපදා පර්යායෙන් බලන්න යනකොට ඒ ක්‍රමයට බලන්න බෑ. ඉතින් ඒ නිසා ඇත්තටම සම්මා ප්‍රතිපදාව මිච්ඡා ප්‍රතිපදාව කියන කාරණාව ඒ දර්ශනයත් එක්ක යෙදෙනකොට අහපව් අය තව කෙනෙක්ගේ දැන් අපි හිතමුකෝ අනිත් කෙනෙක්ගේ ඔන්න අනිත් කෙනෙක් දැන් අපි කියන්නේ නුවණ තියෙන කෙනෙකුට ඔක හම්බෙනවා නම් සම්මා ප්‍රතිපදා මිච්ඡා ප්‍රතිපදා කියලා මගේ අනිත් කෙනෙක්ගේ පුතඥයෙක්ගේ යෙදෙන්නේ නැහෙනේ. ප්‍රතිපදා දෙකක් හැටියට ඉස්මතු වෙලා. එච්චරයි. එහෙම නැතුව අර ඒක හරියට ඇත්තට මේ ඉන්නවා කියලා පනෝගත කෙනාට ලේබල් කරන්න යනවනේ. මෙයා වුණ පටිසම්පද දකින්නවා එක දකින්නේ. දැන් මේ මොකද්ද කරන්න යන්නේ? ඉන්නවා කියලා දාගත්තා පුජ්‍යලයක් ඉන්නවා. ඉස්තර වූ સિદ્ધාන්තයක් තියෙන පටිසම්පාදේ. හරි දැන් මේ දෙන්නගේ මෙයාගේ මේකයි කොහොනේ. ඒ බලන්නේ පරියාය තුලින් ප්‍රතිපදා ඉස්මතු වෙන්නේ නැහනේ. අර ධර්මයේ ඉස්මතු වෙන්නේ නැහනේ. ඉතින් ඒක නිසා ඒ කතා කරන මේ පරියාය තුල තියෙන්නෙම සම්පූර්ණයෙන්ම ප්‍රතිපදාවම ඉස්මතු කරලා එතන මේ මිච්ඡා ප්‍රතිපදා සම්මා ප්‍රතිපදා කියලා එයාගේ නුවණත් එක්ක කතා කරන එක. ඊළඟට තමයි දැන් මේ වගේ දේවල් අපි කතා කරනකොට අති ගාම්භීර බවක් ප්‍රකට වෙනවනේ. මේ ගාම්භීර බවට අපි ඇත්තටම මේ ධර්මයත් එක්ක තියෙන මේ අසාමාන්‍ය අද්විතීය බව කියන කාරණාව ඉස්මතු වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි හිතමු අයියෝ මොනවද මේ තේරෙන්නේ නැහැ. එහෙම වෙච්ච ගමන්ම අපේ හිත මොකද්ද වෙන්නේ? කොහෙද යන්නේ? මොකකටද යමු වෙන්නේ? අර සද්ධර්ම මේ අර සම්මත සද්ධම්ම නියාමත ඒ සූත්‍රවල තිබ්බේ අපි බලන්නට ඕනේ මේ කාරණා ටික හොඳට. එහෙම නැතුනොත් එහෙම ඇත්තටම අර වැටිලා යනවා ඊළඟට. ඉතින් ඒ නිසා මේ ඔය ඒ ප්‍රතිපදාවට යොමු වීම, ලෝකයේ ඉඳීම, කෝණ මේ හැම එකක්ම අපි හොඳට බලන්න ඕනේ මේ අර්ථය ඉස්මතු කරගන්න නැත්නම් අපි අර ගලප හේ ඉන්නවා. එච්චරයි කරන්නේ. ඉතින් ඒ නිසා ඇත්තටම ඒ කරුණු එතන කතා කිරිල්ල යෙදෙන්නේ නැහැ. ඊට දැන් ඉවරද ප්‍රශ්න සලායතන පච්චය පස්සෝ කියන කාරණාව එක භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරපු කාරණා ටික අපිට එතනින් එහාට හිතන්න ඕන දෙයක් හම්බුණාද නැත්නම් හිතලා ඉවරද නැත්නම් හම්බුනේ නැද්ද නැත්නම් මේක ඇත්තටම ගැඹුරුයිද ඇත්තටම අපට මේක කරන්න බැයිද ඔන්න ඔය එක දේවල් අපට එන්න පුළුවන් ප්‍රතිපදාව කියන කාරණාවට එහා ගිහිල්ලා ඉතින් ඒ නිසා අපි හැම වෙලෙම මේ ප්‍රතිපදාව කියන කාරණාවක් කෙසේ හෝ ඉස්මතු කරගන්න බලන්න ඕනේ. දැන්
ඇත්තටම දැන් මමත් මේ සාකච්ඡාවේදී මම දන්නෙත් නෑ මොකද්ද මේ සලායතන කියන්නේ කියලා. මම දන්නෙත් නෑ පස්සේ කියන්නේ. හැබැයි පුදුම සතුටක්. අපි හිතන්නේ ඕන සලායතන හම්බෙලා එන. ඕන ඉතින් එහෙම හම්බුණා නම් හම්බෙන්නේ කිදලානේ. මෙතනදී හම්බෙන්න තියෙන ප්‍රතිපදාවක් එක්කනේ. අපට කොහෙන් හරි එහෙනම් ස්වාමීන් වහන්සේ සලායතනේ මොකද්ද? හරි ප්‍රශ්නයක්. දැන් අපිට තියෙන්න ඕනේ. දැන් අපිට ටික ලැබෙන්න ඕනේ. එහෙනම් ස්වාමීන් වහන්සේ පස්සේ මොකද්ද? දැන් මේ අර ඊතර වීම නැතුව අපට ලැබෙන්න ඕනේ. දැන් ඇත්තටම දැන් මේ සාකච්ඡාවත් එක්ක සිදුවෙනකොට මේ කතාවත් එක්ක සිදුවෙනකොට මේ අහන පිරිසක් ඉන්න නිසා ප්‍රශ්න කරන පිරිසක් ඉන්න නිසා අර ධර්මය මොකක්ද ඉස්මතු වෙන්නේ පංච පාස්කන්ධයේ ධර්මය කියලා. ස්පර්ශයේද සලආයත නැහැ සවක්කත බවනේ. සම්දිට්ඨික බවනේ. අකාලික බවනේ. එහිපස්සික බවනේ. ඕපනායික බවනේ. ඕකනේ ඉස්මතු වෙන්නේ. ගම්භීර දුද්දස් දුරන්න රතක් අවචර බවනේ. වෙන මොකක්වත් නෙමෙයි. එහෙනම් ආශ්චර්ය අద్භූත බවනේ. එහෙනම් ප්‍රතිපදාවක් නේ. අන්න ඒකක් ඉස්මතු වෙන්නට ඕන නැති. ඒ වැඩපිළිවෙලක් ඉස්මතු වෙන්නට ඕන නැති. ඇත්තට මේ වැඩපිළිවෙලක් දැන් සාකච්ඡාවකදී, දේශනාවකදී, ශ්‍රවණයකදී, ඊළඟට සජ්ජායනාවකදී, සජ්ජායනාවේදී අරකේ අතන තියෙන ඔන්න ඒ දැනුම මේකයි අරකයි එහෙම එකක් නෙමෙයි. ඒත් ඉස්මතු වෙන්න ඕන තේ කාරණාව. භාවනාවක්කට පුරුදු කරද්දී ඒත් ඉස්මතු වෙන්න ඕන තේ කාරණාව. එහෙම නැත්නම් අපි ඒවට හෝ ගාලා ලේබල් කර කර ඉන්නවා. කොච්චරනම් ඇත්තට මේ අද සමාජයේ මේ ලේබල් කිරීමට දක්ෂයිද? අසාමාන්‍ය විදිහට පොඩි තැන ඉඳලම ලේබල් කරන්න දක්ෂයි. ශ්‍රද්ධාව කියලා තැන ඉඳලම දිගටම ලේබල් කරන්න දක්ෂයි. එහෙනම් මට ශ්‍රද්ධා මත්තම් ප්‍රේම මත්තම් කියන එක කියන සබ්බේතේ සග්ගපරායන කියන කොච්චර සාධාරණද? හැබැයි ශ්‍රද්ධා මත්තම් ප්‍රේම මත්තම් ඒක තථාගතයන් වහන්සේ එක්ක ශ්‍රද්ධා මාත්‍ර ප්‍රේම මාත්‍ර ඒකටම යොමු වෙච්ච ගතිය ඔන්නෝක ඉස්මතු වෙන්නට ඕනේ. නැත්තම් වෙන දේවල් වලින් අපේ තෘප්තියක් ලබා ගන්න අපි මේ කරන දේවල් වලින් එතකින් ඒක සෑහීමකටපත් වෙන්න බෑ. අපි එක වෙලාවකට ඒක කරනවා ඊළඟට අපට ඕන දෙයක් ඔහේ කර ඉන්නවා. අර උනන්දු අර උත්සාහයේ ඒක එදිලා නැහැ. ඒක ප්‍රකටලා නැහැ. ජීවිතේ නැඹුරු වෙලා නැහැ. අපි අර නිතර උදාහරණයක් කියන්නේ පැටියෙකුට බඩගිනි නම් උපරිම බඩගිනි නම් උට මේ ඌ දන්නවා බඩගින්නට හොඳම දේ තමයි අම්මගේ කිරි ටික. ඌ කොහෙන් හරි අම්ම හොයාගෙන යන්නේ වටපිටාව තියෙන ජහජරාව කන්න යන්නේ නැහැ. අම්මට නැඹුරු වෙලා තියෙන්නේ. ඔය නැඹුරු වීම යාට නැති වෙන්නේ නැහැ බඩගින්න නිවෙනකම්. බඩගින්න නැත්තම් නැහැ හොයාගෙන යන්නේ. අන්න ඒ වගේ තමයි අපට සම්පූර්ණයෙන්ම මේකට බැහැගත්තා නම් අපට ඒකමයි තියෙන්නේ. අපි වෙන දේවල් දාලා අපි අර මේ ඒක මගහරව ගන්නෙ නෑ. අනවශ්‍ය දේවල් වසුපැටිය කාලා අර බඩ පුරව ගන්නවා කියලා නිකන් ඒක කරන්නේ නෑ. අපිත් බලන්නට ඕනේ අන්නේ කාරණාව. එහෙම වුණොත් විතරයි මේ කරන සාකච්ඡාව තුලින් මේ කරන දේශනා තුලින් තව කෙනෙකුට උපකාරයක් වෙන්නේ. නැත්තම් නෑ. නැත්තම් කොහෙද උපකාරයක් වෙන්නේ? මේ ලෝ හතරක් තේරෙන්නේ නැති දෙයක් නේ කතා කරන්නේ. කොහෙද උපකාරයක් වෙන්නේ? උපකාරයක් වෙන්න අපි එකට යමු වෙන්නට ඕනේ. ඒ හැඟීමේ අවශ්‍යතාවය ඒ මූලික ප්‍රතිපදාව ඒ ඔක්කොම ටික යමු වෙන්නට ඕනේ. නැත්තම් එහෙම අපි ඇත්තටම අර මේ සාමාන්‍ය වින්දනයක් එක කරන එකක් විතරයිනේ බය වෙනකොට කරන එක. අපි අවංකව කෙලෙස් දුරු කරන්නේ නැහැ. අපි අවංකව එකට යමු වෙන්නේ නැහැ. හිත ඉනිගත් අර මරණ සත්‍ය අපිට විහිළුනේ. හොඳට බලන්න විහිළුනේ මේද කියලා බුදුරණවහන්සේ නිකන් විහිළුවට කිව්වේ වනේ මේද කියලා. දැන් හිත මැරෙයිද කියන එක බුදුරණවහන්සේ ප්‍රමාදයි කියනවනේ. හුස්ම ආරම් පහළට යන්න කලින් මැරෙයිද? ඒක විහිළුනේ මේද? අපට ඔහොම හිතුවොත් අපි ජීවත් වෙන්නේ කොහෙද? දැන් අපට අවංකව හිතලා බලන්නකො. ඒ කියන්නේ ඒවා විහිළු වගේ. ඒ කියන්නේ ඒ වචනේ ඇත්ත නෙමෙයි වගේ. ඒ වචනේ ඇත්තනේ. ඒ වචනේ ඇත්ත වෙලා ප්‍රතිපදාවකට ඉස්මතු වෙනවනේ. හැබැයි ඇත්ත වෙලා බය වෙනවද? නැහැ ප්‍රතිපදාවට යනවා. ප්‍රතිපදාව මොකද්ද? සවක්කාත ධර්මයේ හම්බෙන්නේ හැටි. සවක්කාත ධර්මයේ කියන්නේ පංචපාස්කන්ධද නෑ සවක්කාත බව. සම්දිතික කාලික එහිපස්සික බව. ඒකට දුන්න ටිකක් තියෙනවා පංචපාස්කන්ධ පටිච්චසමුප්පාද ධාතු ආයතන ස්කන්ධ ගැන විග්‍රහයක් තියෙනවා. ඒ සවක්කාත සම්දිතික කාලික බව ඉස්මතු වෙන්න. අන්න ඒකට යමු වෙනවා.
එතකොටයි ප්‍රතිපදාවට යන්නේ. දැන් මෙහෙම කියනකොට ඉතින් දුක හිතෙන්නත් පුළුවන්. මෙහෙම කියනකොට මේ අමාරු වෙන්න පුළුවන්. නමුත් ඉතින් මේ අපි මේ තොඳොල් වෙවි ආප ගමනක් නෙමෙයිනේ සංසාරේ කියන්නේ. සංසාරේ කියන්නේ මේ නිරේ තිරිසන් ලෝකේ ආපු ගමන තොඳොල් වෙච්ච එකක් නෙමෙයි. මේ බුදුරන් බලන්න සාරිපුත්‍රයන් වහන්සේ පෙන්වා දෙනවා මේ යමෙක් වරදට නිග්‍රහ කරනවා නම් දුටු වරද පෙන්වා දෙනවා නම් එවැනි උතුම මගේ හිස මුදුනේ වැඩ සිටීවා කියලා. එතකොට එහෙනම් ඇයි පිරිසිදු භාවය හොයන කෙනා මොන පිරිසිදු භාවයද? ඇතුළත පිරිසිදු භාවය. කියන්නේ හැම එකක් එක්කම පිරිසිදු භාවය. එතකොට එහෙනම් අපි බලන්නට ඕනේ මේ තොදොල් කරන එක එහෙම එකක් නැති අවංක ප්‍රතිපදාවක් ඉස්මතු වෙන්නේ. එහෙම එද්දී ඇත්තටම එතනදී බුදුරන් වහන්සේගේ ධර්මයට යමු වෙන්නේ. එතනදී ප්‍රතිපදාවකට යමු වෙන්නේ. එහෙම නැත්නම් මේ ප්‍රතිපදාවකට යමු වෙන්නේ නැහැ. තව එක ප්‍රශ්නයක් විතර අහන්න පුළුවන්. ඉතින් මේ අද අවසාන දවස සලායතන පත්‍යාපස්ස කියන විග්‍රහය තිරුවත් සරණයි. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මට හිතෙනවා මේ පණවා ගැනීම කියන කාරණය අවිද්‍යාව සහගතව සිද්ධ වෙන පැනවීමත් එක්ක තමයි මේ හැම ප්‍රශ්නයක්ම ඉදිරියට එදිලා යන්නේ කියලා. දැන් අපි හිතමු මෙහෙම දැන් මේ අපි හොල්මනක් ගත්තා. ඉතින් ඒක හොල්මනක් විදිහට අපිට වෙන්නේ ඒක සත්‍යයක් විදිහට ගත්තොත් ඒකේ ගෑණියක්ද පිරිමියෙක්ද ඇඳලා ඉන්නේ මොනවද මේ හැම ප්‍රශ්නයක්ම ඒක මත ගොඩනැගිලා යනවා වගේ එකක්. ඒක සත්‍ය වශයෙන්ම හොල්මනක් නම් ඒ ප්‍රශ්න එකක්වත් එතන ඉතුරු වෙන්නේ නැහැ. අන්න ඒ වගේ එකක්ද කියලා මට හිතෙනවා. පොඩ්ඩක් විස්තර කරන්න උභාන්තේ තිරුවන් සරණයි. ඒකම තමයි ඇත්තට කියන සත්‍ය හොයන්නේ කියන එකම. අපි සත්‍ය හොයන්න කලින්ම අපි පනවගෙන ඉවරයි. ඒ කියන්නේ බුදුරණවහන්සේ වෙන්නපු සත්‍යයත් අපි පනවගෙන ඉවරයි. අර කන් දෙන්න නැතුව දැන් අපි හිතමු මේ උදාහරණේ වර අපිට අපි හිතමු අවදානින් බලන් ඉන්නවා කියලා. අවදානිය නැති නිසා හොල්මනක් කියලා. අවදානින් අහන් ඉන්නේ නැති නිසා සද්ද භයංකාර වෙලා. එතකොට එනම් ඒ කාරණාව සිදු වෙලා තියෙන්නේම ඒක හොයන්නේ නැහැ කියන කාරණාව. බුදුරණවහන්සේ පෙන්නලා තියෙන්නේ හෙවීමට දෙයක් මිසක් ලැබීමට වූ දෙයක් නෙමෙයි. අර ලැබිච්ච කියලා අපි දාගත්තා. ඒ අර හෙවීමක් කියන කාරණා ඒ කියන්නේ අපට අවබෝධානින් නොබලපු නිසා අන්න අපට හොල්මන දෙයක් වෙලා. අවබෝධානින් අහපු නැති නිසා භයංකාර සද්දයක් කියලා මොකක් හරි කාරණා මුල් කරගෙන. හැබැයි අවබෝධානින් එකට යමුණා නම් ඒක හම්බෙන්නේ නැහැ නේ. හොල්මන හම්බෙනවද? නැහැ නේ. හම්බෙන්නේ. අවධානයෙන් එකට යමුණා නම් හොයන්න එහෙම එකක් හම්බෙන්නේ. ඒකෙන් ඉක්මෙනවා. ඉතින් ඒ නිසා සම්පූර්ණයෙන් තියෙන්නේ අපි තුළ මේ පුදුමාකාර අඥානකමකින් යුක්ත වැඩපිළිවෙලක්. ඉතින් ඒක නිසා අපි ඒක හොඳට හිතන්න ඕනේ. අපි ඇත්තටම අන්නේම ජීවිතේ නිතරම විචක්ෂණශීලී බවක් වෙන්න ඕනේ. එක වෙලාවක හිතනවා, තව වෙලාවකට නෑ, තව වෙලාවකට අනිත් පැත්ත, තව අපි ජීවිතේ මේ ඇත්තටම අර මේ ධර්මයේ ජීවිතේ පුදනවා කියන්නේ. බුදුරණවහන්සේ ජීවිතේ පුදනවා කියන්නේ ඇයි? දෙවි පුදා ගත කරනවා කියන්නේ. දෙවි පුදා ගත කරනවා කියලා කියන්නේ මාව රැක ගන්න එහෙම එකක් නෙමෙයි. ජීවිතේ පුදනවා නම් රැකගන්නේ මොකටද? දැන් අපි හිතමුකෝ මෙහෙම හමුදාවෙක් කෙනෙක් හමුදාවේ ඉන්නවා ජීවිතේ පුදලාම යනවා. මරණ ප්‍රශ්නයක් දෙයට නෑ. ජීවිතේ පුදලා එකට. යුද්ධර ජීවිතේ පුදලා. එච්චරයි. රට වෙනුවෙන්. එතකොට ආයේ තමන් ජීවත් වෙන්න ඕනද නෑ මැරෙන්නමයි යන්නේ. රට ආරක්ෂා කරන්නේ. එතකොට ජීවිතේ පුදනවා කියන්නේ ඒ කාරණාවට. එතකොට දැන් අපි ජීවිතේ පුදන්නේ. අනේ මගේ ජීවිතේ පූජා වේවා බුදුරණවහන්සේගේ ධර්මයේ සංඝයාට මේ හැම එකකට පූජා වෙලා මට මේ ප්‍රශ්න නැති වේවා මට හොඳට අවබෝධ වේවා. මේ මොකද්ද මේ? පුදලද? පුදලා නෙමෙයි. පුදාගෙන තමන්ට ගන්න යන්නේ. ධර්මයේ ජීවිතේ පුදලා නැහැ. ධර්මයේ ජීවිතේ පිටුවා නම් ඒක වෙන්න බෑනේ. ධර්මයේ එක යමු වෙන ඕනෙත්. අර යුද්ධයේ එක යමුනා වගේ රණවිරුව ජීවිතේ පුදලා. ඇත්තරම ජීවිතේ පිළිදලා. අන්නේ කාරණාව දහමර ජීවි පුදා කියන්නේ අන්නේ කාරණාව යමු. ඒක ඇත්තටම අදාළ වෙන්නේ ඒක ඉදලා තියෙන්නේ පැවිද්දෝ එක්ක. මොකද හේතුව පැවිද්දට වෙන දෙයක් නැහැනේ. නමුත් ගිහි අයට වෙන දේවල් තියෙනවා. ඉතින් ඒ නිසා
ජීවිතය ගත කරන කාරණාව ඇත්තටම ප්‍රැක්ටිකලිම තියෙන්නේ ප්‍රතිපදාව යොමු වෙච්ච කෙනත් එක්ක. නමුත් අපි ඒකට අඩුම මේ යොමු වෙච්ච ගතියක් හරි මොනවාකින් හරි යොමු වෙච්ච ගතියක් ඉස්මතු වෙන්නට ඕනේ. ඊළඟට මේ මම අර මනසතිය ගැන කතා කරේ. එතකොට ඒ වගේ සත්‍යවාදී බවත් එක්ක කොහොම හරි යොමු වෙච්ච බවක් වෙන්නට ඕනේ. ඉතින් ඒක නිසා අපි හැම වෙලේම මේක හිතන්නට ඕනේ. ඒක කල්පනා කරන්නට ඕනේ. එහෙම කල්පනා කරනකොට තමයි අපට විචක්ෂණශීලී බව ප්‍රකට වෙන්නේ. මොකක්වත් මොනවත් හම්බෙලා හරියන්නේ නැහැ නේ. සවක්කා සම්දිටික කාලික ඒ පස්සේ බව හම්බෙන්න ඕනේ මිසක් මොනවත් හම්බෙලා හරියන්නේ නැහැ. අපට මොන හරි හම්බෙන්න ඕනේ. ඉතින් ඔය විදිහට ඒ කල්පනා කරන කාරණාවත් එක්ක යමක් හම්බ වීම නෙමෙයි හිතිලක් එදිලා අර සුන්දරත්වය ප්‍රකට වෙන්නේ. ওই සුන්දරත්වයට යමු වෙන්නේ. ඒක අවේජ සුඛයක් වෙනවා. ලබලා නැහැ නේ අල්ලගන්න විදියක් නැහැ. ඉතින් ඒ නිසා අන්නේ ප්‍රතිපදාවක් ප්‍රකට වෙන්නට ඕනේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ජාති ධම්ම සූත්‍රයේ සබ්බම් බික්කවේ ජාති ධම්මා කියලා කියනවා ඉතින් ටිකක් කියලා කියනවා චක්කුම් බික්කවේ ජාති ධම්මං රූප ජාති ධම්මා දැන් චක්කු කොහොමද කියන ඔක්කොම ටික. ඒතකොට ස්වාමීන් වහන්සේ මේක පරිවර්තනයේදී උපදින සුළුය දැන් ඔබ වහන්සේ එදා ඒක කරද්දී පොඩ්ඩක් විස්තර කරා. දැන් උපදින සුළුය උපදින කියන එක නෙමෙයිනේ උපදින ස්වභාවයෙන් යුක්තයි කියන එකනේ. ඒතකොට ස්වාමීන් වහන්සේ දැන් ඊට පස්සේ අන්තිමට කියන්නේ ඒවම් පස්සම් බික්කවේ සුතවා ආර්ය ශ්‍රාවකෝ කියන්නේ. ඒත් දැන් මේ උපදින සුළු බව කියන එක දැන් උපදිනා කියන එකට එහා ගිහිල්ලා හම්බුණා කියන එකට වඩා එහා ගිහිට අර ඥානය කියන එක එතන පෙන්ලා තියෙනවා නේද? උපදින සුළුවේ කියලා දකින්න දැකින්න. ඒතර මෙසේ දකින්න කියලා කියන්නේ ඒවම් පස්සම් බික්කවේ සුතවා ආර්ය ශ්‍රාවකෝ. ඒතකොට තමයි සර ඥානයක් පාවිච්චි කිරීමට වැඩි තැන දුන්නා මිසක් මේ හටගත් එක මෙහෙමයි කියන තැනට නොදුන්න බව ඒ සූත්‍ර වලින් අපිට ගොඩක් ඉස්මතු වෙනනේ. ඔබ වහන්සේ එතන එදත් පැහැදිලි කරා. තව පොඩ්ඩක් මේ සාකච්ඡාවට ගැලපෙන ඉඳ මම අහුවේ පොඩ්ඩක් පැහැදිලි කරන්න හොඳයි කියලා කියනවා. තෙරුවන් සරණයි. ඇත්තටම ඥානියත් ඒ වගේම තමයි අර ධර්මයේ ගුණ බවත් ඒ යමක් හම්බ නොවන බවත් ඒ සෑම දෙයක් මෙතන ඉස්මතු වෙලා තියෙනවා. දැන් අපට ඉපදෙච්ච දෙයක් තියෙනවා නැති වෙන දෙයක් තියෙනවා. මරණ දෙයක් තියෙනවා තියෙන මොනවා හරි දේවල් හම්බෙලා. අර ස්වභාවයේ ප්‍රකට වීමත් එක්ක එතරම් පරියය නැතුව මොන හරි දේවල් හම්බෙලා. අපි හැම වෙලේම හම්බෙන දෙකට ළඟ දැන් ඒ පෙන්නපු කාරණාව මේ වෙලා මේ කියන කාරණාව වැටහිලා. කාටද මට? පෙන්නපු කාරණාව මේ වෙලා ඒක වැටහිලා මට. මේ මම වෙලා. ප්‍රතිපදාවක් කියලා නෑනේ. සක්කාදිට්ඨි දුරු ප්‍රතිපදාවක් කියලා නෑනේ. ඉතින් සක්කාදිට්ඨි දුරු ප්‍රතිපදාවක් හම්බෙලා තියෙන්නට ඕනේ. ඒක එතන නිවීම පෙන්වන්නේ. එහෙනම් සක්කාදිට්ඨි දුරු වෙලානේ. එහෙනම් දුරු වෙලා ඒ ප්‍රතිපදාවක් ඉස්මතු වෙන්නට ඕනේ නිවීම දක්වා. එහෙම නැතුව මේ ලෝකයේ තියෙන දෙයක ඊතරම කතා වෙනවනේ. එහෙමුනොත් එහෙම අපි එහෙම කියන්න ගියොත් එහෙම ලෝකයේ තියෙන දෙයක් කියලා. තියෙන දේ ඉපදුණා තියෙනවා කියලා. ඉතින් ඕකත් එක තමයි ඔය හැම දෙයක්ම ඔය මේ අතීත ඉපදුණා මරුණා අතීතයේ පටිච්චසමුප්පාද අනාගතයට දාලා ඊළඟට මේ මොහොත ඉපදුණා නැති වෙනවා. මේ සෑම පරයයක්ම නෝවත් එකනේ. ඇයි මේ තියෙන දේවල් බෙදලා පුදුමාකාර කැමැත්තක් තියෙන්නේ Tamanට වින්දනයක් ලබා ගන්න. ඊතර වෙන්න කැමති නෑ. ඒ සද්ධාජ එහෙම ඔය පඬිත වෙන්නට ඕනේ. අපි අර ලෝකේ පඬිතියෙක් කියන්නේ මාන්නක්කාර එහෙම වෙන්නට ඕනේ. ඒ නිසා අපට කීක දේවල් ලබා ගන්නට ඕනේ. පුදුම චින්තනයක් තියෙන. සද්ධාව කියන එකට අහලකටවත් එන්න බෑ. සද්ධාව කියන එක ඒ කියන්නේ බුදුරණන් හදාගත්තසේ බෝධින් කියන කාරණාවට යොමු වෙන්න අංශු මාත්‍රකයක් නෑ. ඒ විදිහට අපි මේ විකෘති කරලා විචූර්ණ කරන්න යන්න ගත්තට පස්සේ ඉතින් ඒ නිසා ඒ සෑම ප්‍රතිපදාවකදීම භාග්‍යතුන් වහන්සේගේ ඒ සුන්දර වූ ධර්මයේම සවක්කා සම්දිටික කාලික බව ඒක ඉස්මතු වෙලා තියෙනවා. මුලමෙදාග පිරිසුදු අර්ථ සහිත ව්‍යංජන සහිත ප්‍රතිපදාව සම්පූර්ණයෙන් ප්‍රකටලා තියෙනවා. කිසිදු අඩුවකින් තොරව කිසිදු අඩුවක් නැහැ. අංශු මාත්‍ර අඩුවක් නැහැ. කාටවත් ඇඟිල්ල දික් කරන්න බෑ. පළවෙනි සංගායනාවට උත්තමයන්ටවත් ඒ වගේම මේක ගන්තාරුවඩ කරලා ඒක ලියපු කාටවත්වත් ඇඟිල්ල දික් කරන්න බෑ. ඇඟිල්ල දික් කරනවා නම් අපි මේ කරන වැඩපිළිවෙල වැඩකුත් නැහැනේ. අයි කොහෙද අඩුවක් තියෙනවනම් මොකටද ඒවා ඉගෙන ගන්න? ඒ වැඩකුත් නැහැ. කවුරුහරි වරද්දලානේ. එහෙනම් ඒ කිසිම දෙයක් නැතුව මේ සුන්දර ප්‍රතිපදාවක් තියෙද්දි අපි අපේ අඩුපාඩු වෙන කෙනෙකුට දාලා වහගන්න යනවා කියන්නේ කොච්චරනම් මෝඩකමක්ද. ඉතින් ඒ නිසා ඇත්තටම මේ අපි බලන්නට ඕනේ ඒ සැබෑ ශ්‍රද්ධාව එක්ක මේ ප්‍රතිපදාව ප්‍රකට කරගන්න. හොඳයි එහෙනම් අපි අද දවසට අවසන් කරමු. මේ අද අපි පොඩ්ඩක් ප්‍රමාද වෙලා පටන් ගත්තත්
අර කරුණු ගොඩක් කතා කරන්න දෙනවා. ඉතින් අපි දැන් සලායතන පච්චය පස්සෝ කියන කාරණාව තමයි මේ මම හිතන්නේ තුන්වෙනි දවසේ. ඉතින් ඒ වැඩ සාකච්ඡා තුනක් අපි කරන්න ඉදුණා. ඉතින් අපි මේ සාකච්ඡා තුළින් ඉස්මතු වෙලා ආවා ඒ උත්තම බුදුරජාණන් වහන්සේගේ අසාමාන්‍ය අද්විතීය ඒ තථාගතයන් වහන්සේගේ බෝධියේ ඒ ගුණයන් සත්‍යයි ඒක ඒකාන්තයෙන්. ඒ වගේම තථාගතයන් වහන්සේගේ ඒ ආති ගම්බීර ස්වාක්ඛාත ආදී ධර්මයන්ගේ ගුණ ඒකාන්තයෙන්ම සත්‍යයි. වට මනින්න බෑ ස්වාක්ඛාතයි කියන්නේ මේකයි කියලා. මොකද තවත් එක්ක තව එකක් එක මැනීමක් නෙමෙයි. ඉතින් ඒක සත්‍යයි ඒකයි අනන්තයි කියලා කියන්නේ. ඒ වගේම ඒ සුපටිපන්න බව කියනකොට තව එකක් එක්ක මැනීමක් නෙමෙයි. ඒ සංඝ ගුණ අනන්තයි සත්‍යයි. ඒ සත්‍යානුභවයෙන් බුද්ධහනු ධම්මානුසංඝානුභවයෙන් සත්‍යානුභවයෙන්. ඒ වගේම මමත් මේ ධර්මයේ කතා කරන්න යමු ඉන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ පෙන්නපු ධර්මයේ මේ විදිහටම කිසිදු කෙනෙකුගේ මතවාදයක් හෝ මගේ මතවාදයක් අදහසකින් තොරව ඒ ධර්මයේම ඒ ස්වාක්ඛාත ආදී සම්දිත්තික ආදී අකාලික ආදී ඒ ධර්මයේ විශ්මතු වෙන්න ඕනේ කියන හැඟීමේ සත්‍යයයි. ඉතින් මේ සත්‍යානුභවයෙන්ද අපේ සියලු ගුණානුභවයන්ගින්ද ඒ වගේම අපි මේ ශ්‍රවණයෙන් සාකච්ඡාවෙන් රැස් කරගත්තේ පුණ්‍යානුභවයන්ගින්ද මේ ශ්‍රී ලංකාවට ඒ වගේම ලෝකයටත් මේ ශ්‍රී ලංකාවේ මේ මෑතක පැතිරිලා තියෙන ඒ වගේම දැන් වර්ධන වේගන යන මේ වසංගත බිය නිසා බොහෝ කොරෝනා වසංගත බිය නිසා බොහෝ අයට ඒ පීඩාවක් වෙලා තියෙනවා. ඉතින් අවංකව මෛත්‍රී සිතින් යුක්තව සියලු දෙනාටම මේ සත්‍යානුභවයෙන් ඒ සියලුම කරදර දුරු වී සැමට සතුටින් ඉන්න වාසනාව උදා වේවා. ත්වන් සරණයි.